අයිබෝන් මිනිස්ට්‍රී of කෙමිස්ට්‍රී වැඩසටහන් මාලාවේ අද තුන්වන වැඩසටහන උසස් පෙළ රසායන විද්‍යාව අපි කාබනික රසායනය තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට අපි වැඩසටහන් දෙකක් ඔස්සේ ඕගනික් කෙමිස්ට්‍රි වල කාබනික පරිවර්තන වලට අදාළව ගොඩක් දේවල් කතා කරනවා. දැන් අද බෙන්සීන් සම්බන්ධ පරිවර්තන තමයි කතා කරන්න යන්නේ. එතකොට බෙන්සීන් සම්බන්ධ පරිවර්තන වලදී මූලිකම බෙන්සීන්ගේ ප්‍රතික්‍රියාවල ඉඳගෙන ප්‍රතික්‍රියා මතක් කරන ගමන් අපි කලින් ගන්නපු දේවල් සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා බෙන්සීන් සම්බන්ධ පරිවර්තන සාකච්ඡා කරන්න. එතකොට ඒ වගේම කියන්න අවශ්‍යයි මේ දැන් පහුගිය වැඩසටහන් දෙක ඔයාලට පුළුවන් TV1 YouTube channel එක හරහා නරඹන්න. මොකද ඒ වැඩසටහන් දෙකේ උගන්වපු කරුණු කාරණා සම්බන්ධ වෙනවා අද තුන්වන වැඩසටහනත් එක්ක. අලුතෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් අද මේ වැඩසටහනත් එක්ක ඉතින් වඩාත්ම හොඳ දේ තමයි පළමු හා දෙවන කොටස් නරඹලා ඒ කරුණු අධ්‍යයනය කරලා ඊට පස්සේ TV1 YouTube channel එක හරහා පසුව මේ වැඩසටහන නරඹන එක. හොඳයි. එතකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. දිගටම දැන් පළමු සහ දෙවන කොටස් වල පාඩම් මාලාවත් එක්ක දැන් තුන්වන අදියර විදියට අපි කතා කරනවා බෙන්සීන් සම්බන්ධ පරිවර්තන. ඒතර බෙන්සීන්ගේ ඇත්තටම පරිවර්තන කියලා මම කලින් වැඩසටහනේදීත් කිව්වා. අමුතුවෙන් කියලා උගන්වන්න තියෙන්නේ බොහොම ප්‍රතික්‍රියා කීපයක් විතරයි. අර කලින් උගන්වපු රිනාඩ් ආම්ලික එච්චලින් කාබන් වැඩි කිරීමේ ඔක්සිකරණ ඔක්සිහරණ එස්ටරේමයිඩ් හැම දෙයක්ම සම්බන්ධ කරගෙන තමයි මේ බෙන්සින්ගේ පරිවර්තනය කියලා එන්නේ. එතකොට අපි බෙන්සින්ට විතරක් විශේෂයෙන් උගන්වන්න ඕන ටික මම දැන් මුලින්ම සාරාංශයක් කරන්න. දැන් බෙන්සින් කියන්නේ හැම කෙනෙක්ම දන්නවා ඇරෝමැටික් කාබනික සංයෝගයක් කියලා අපි නම් කරනවා. එතකොට ඒක මේ කාබන් 6ක් සහ H6ක්. ඒතර කාබන් චක්‍රීයව තමයි බැඳිලා තියෙන්නේ. මෙහෙම කාබන් 6ක් එකිනෙකාට චක්‍රීය වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඔය විදිහට. ඊට පස්සේ මේ කාබන් හැම කෙනෙක්ටම H එක බැගින් සම්බන්ධ වෙනවා. එතකොට මේ හැම කාබන් කෙනෙක්ටම H එක බැගිනුත් තියෙන මේ විදිහට. ඊට පස්සේ මාරුවෙන් මාරුවට අපි ද්විත්ව බන්ධන මෙහෙම දානවා. බන්ධන 4 සම්පූර්ණ වෙන්න. එතකොට නමුත් අපි බෙන්සීන් අඳිනකොට මේ කාබන් පෙන්වන්නේ නැහැ. අපි මේ ෂඩාශ්‍ර විතරක් මෙහෙම පෙන්නනවා. මේ හැම මුල්ලෙම එතකොට කාබන් කෙනෙක් ඉන්නවා. මේ ද්විත්ව බන්ධන මෙහෙම මාරුවෙන් මාරුවට දාන්න පුළුවන්. එතකොට මතක තියාගන්න බෙන්සීන් අදිනකොට අපි කාබන් ලියන්න යන්න අවශ්‍ය නැහැ. මෙහෙම නිකන් ෂඩාශ්‍ර විතරක් සැකිලි විතරක් පෙන්නනවා. එතකොට කාබන් හැම මේ මුල්ලකම මේ හැම මුල්ලකම කාබන්ලා 6 දෙනෙක් ඉන්නවා. ඒ හැම කාබන් කෙනෙක්ටම H එක බැගින් තියෙනවා. එතකොට H සහ කාබන් පරමාණු අපි පෙන්වන්න යන්නේ නැහැ. මේ විදිහට තමයි බෙන්සීන් නිරූපණය කරන්නේ. ඊට පස්සේ බෙන්සීන් වල මෙහෙම අපි ද්විත්ව බන්ධන ලකුණු කරාට සාමාන්‍යයෙන් ඔය ඇල්කීන දක්වන ප්‍රතික්‍රියා බෙන්සීන් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයක් බෙන්සීන් කියන්නේ මේ ඇල්කීනයක් වගේ ලක්ෂණ තියෙන කෙනෙක් නම් ඇත්තටම මෙතන Br2CCl4 දැම්මොත් මේ 5 බන්ධන ගැලවිලා ගිහිල්ලා Br සම්බන්ධ වෙන්න ඕන. HBr දැම්මොත් මේ 5 බන්ධන ගැලවිලා HH මේ විදිහට අර ඇල්කීන වලට දක්වන්න පුළුවන් ප්‍රතික්‍රියා බෙන්සීනුත් දක්වන්න ඕනේ එහෙමනම්. ඒතකොට ඒකත් එක බෙන්සීන් අපි මෙහෙම මාරුවෙන් මාරුවට මේ ද්විත්ව බන්ධන මෙහෙම 5 බන්ධන තුනක් ඇඳට මේ 5 බන්ධන තුනම එකමුතු වෙලා අපි කියනවා චක්‍රීය සංයුග්මනය කියලා. මේ 5 බන්ධන තුනම එකමුතු වෙලා පොදුවේ 5 ඉලෙක්ට්‍රෝන වලාවක් විදියට තියෙනවා. අපි කියන එකට චක්‍රීය සංයුග්මනය වීමෙන් ස්ථායී තත්ත්වයටපත් වෙනවා කියලා. එතකොට ඉතින් මෙහෙම මැද රවුමකුත් දාලත් අපි බෙන්සීන් අදිනවා පරිවර්තන වලදී. එතකොට බෙන්සීන් මේ දෙවිදියටම ලිව්වට වරදක් නැහැ. නමුත් තේරුම් ගන්න මේ විදියට මාරුවෙන් මාරුවට ද්විත්ව බන්ධන දාලා අපි මේ වගේ 5 බන්ධන තුනක් ලකුණු කරාට මේ 5 බන්ධන තුන එකමුතු වෙනවා. පොදුවේ එකතු වෙලා ස්ථායී තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඇල්කීන එකදී බොහොම පහසුවෙන් මේ වගේ කාබන් 5 බන්ධනයක් ගලවලා පුළුවන් විවිධ කාණ්ඩ දාන්න බ්‍රෝමින් දෙකක් H එකයි Br එකක් ඒ විදිහට H එකයි OH එකක් ඒ විදිහට කොටස් සම්බන්ධ කරන්න. නමුත් ඒ වැඩේ බෙන්සීන් වලට කරන්න බෑ. කියන්නේ සාමාන්‍ය ඇල්කීන දක්වන බහුතරයක් ප්‍රතික්‍රියා කලාතුරකින් විශේෂ අවස්ථාවක් දෙයක් ඇරෙන්න ඇල්කීන දක්වන බහුතරයක් ප්‍රතික්‍රියා බෙන්සීන් වලට සිදු කරන්න අමාරුයි. ඒකින්ද බෙන්සීන් ලියද්දී අපි මේ විදිහට ලියනවා. මොකද මේ 5 බන්ධන තුනම ඒ කියන්නේ මෙතන p කාක්ෂික 6ක් නේ 5 බන්ධනයක් කියන්නේ p කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනය වෙලානේ 5 බන්ධනේ හැදෙන්නේ. ඒතර 5 බන්ධන එකක් කියන්නේ p කාක්ෂික දෙකක්. එතකොට 5 බන්ධන තුනක් කිව්වහම මෙතන p කාක්ෂික 6ක් ඒවා පොදුවේ ඉලෙක්ට්‍රෝන වලාව එකමුතු කරගෙන චක්‍රීය සංයුග්මනකින් ක්‍රියාවලියට ලක් වෙලා ස්ථායී තත්ත්වයටපත් වෙලා තියෙන හින්දායි බෙන්සීන් මේ විදිහට අපි අඳින්නේ. ඒතර ප්‍රතික්‍රියාවලදී නම් බෙන්සීන් මොකද්ද කරන්නේ? මම දැන් මුලින්ම වාට කිව්වා ප්‍රතික්‍රියාවලදී බෙන්සීන් සාමාන්‍ය ඇල්කීන දක්වන ප්‍රතික්‍රියායි කියන්නේ Br2CCl4 මාධ්‍යයේ HBr එකේ වගේ ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ කියලා. මොකද මේ 5 බන්ධනේ ගලවන්න අපහසු නිසා. අර චක්‍රීය සංයුග්මනය කියලා මෙහෙම 5 බන්ධන ඉලෙක්ට්‍රෝන එකමුතු වෙලා ස්ථායීව තියන් ඉන්න නිසා. ඒතර ප්‍රතික්‍රියාවලදී එහෙනම් බෙන්සීන් මොකක්ද කරන්නේ? ප්‍රතික්‍රියාවලදී බෙන්සීන් කරන වැඩේ තමයි මෙන්න මේ H එකක් ගලවන්න පුළුවන්. මේ H6න් කැමති H එකක් ගලවන්න පුළුවන්. ගලවලා වෙනත් කාණ්ඩයක් ඒ වෙනුවට ආදේශක වෙන්න පුළුවන්.
ඒතර ඕක තමයි බෙන්සීන්ගේ ලාක්ෂණික ප්‍රතික්‍රියාව විදිහට අපි ගන්නෙ. මේ H පරමාණුවක් ඉවත් කරලා අර ෆයි බන්ධන ගලවන්න යන්නේ නැහැ. මේවා ගලවන්න යන්නේ නැහැ. ෆයි බන්ධන මේවා එහෙමම තියෙනවා. එක H පරමාණුවක් ගලවනවා. එක H පරමාණුවක් ඉවත් කරලා ඒ වෙනුවට බ්‍රෝමීන් කෙනෙක් CH3 වගේ කාණ්ඩයක් ආදේශ කරන්න ඒ වගේ ප්‍රතික්‍රියා තමයි බෙන්සීන් සිදු කරන්නේ. එතකොට මතක තියාගන්න බෙන්සීන්ගේ අපි ප්‍රතික්‍රියා කියලා මෙතෙන්දී උගන්වන්නේ නම් මොකක්ද? බෙන්සීන්ගේ මේ හැම මුල්ලකම කාබන්ට H එකක් බැගින් කාබන් එකක් බැගින් කාබන් 6ක් තියෙනවා. ඒ හැම කාබන්ටම H එක බැගින් H 6ක් තියෙනවා. මොකද්ද අපි ප්‍රතික්‍රියාවකදී කරන්නේ? මෙන්න මේ H 6න් කැමති ඕනම H එකක් ගලවලා අපිට පුළුවන් ඒ අදාළ කාණ්ඩයක් සම්බන්ධ කරන්න. ඒක තමයි බෙන්සීන්ගේ ප්‍රතික්‍රියා කියලා අපි එතකොට ඉගෙන ගන්න. ඒතර ඒ ටික ප්‍රතික්‍රියා ඒ වගේ ප්‍රතික්‍රියා අතරම ක්‍රම තුනකට අපිට පුළුවන් ඒතර පරිවර්තනයක් බෙන්සීන්ගෙන් පටන් ගන්නවා නම් මෙන්න මම මේ කියන මේ ක්‍රම තුන තමයි තියෙන්නේ. එකක් තමයි හැලජන් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ H පරමාණුවක් ගලවලා බෙන්සීන් වලට අපිට පුළුවන් හැලජන් එකක් සම්බන්ධ කරන්න. ඒක තමයි එක ප්‍රතික්‍රියාවක්. ඊට පස්සේ ඒක අපි මුලින් ලියලිමුකෝ. ඒතර බෙන්සීන්ගෙන් පරිවර්තනයක් පටන් ගත්තොත් ඔයාට හිතෙන විවිධාකාර දේවල් කියලා කරන්න බෑ. ප්‍රධාන ක්‍රමවේද තුනක් තමයි බෙන්සීන්ගෙන් පරිවර්තනයක් පටන් ගන්නකොට කරන්න පුළුවන්. එකක් තමයි බෙන්සීන්ගේ H එකක් ගලවලා දැන් මට ආයෙත් මතක් කරන්න සිද්ධ වෙනවා මේ හැම මුල්ලෙම කාබන් තියෙන්නේ. අපි ලියන්නේ නැහැ නමුත් මේ හැම මුල්ලෙම කාබන් තියෙනවා. ඒ හැම කාබන්ටම H එක බැගින් තියෙනවා. ඒකත් ලියලා නැහැ, පෙන්නලා නැහැ. නමුත් මේ හැම කාබන්ටම H එක බැගින් සම්බන්ධ වෙලා තියෙනවා. මේ H 6ක් තියෙනවා. එහෙනම් මොකක්ද මේ සැලැස්ම? මේ H එකක් අපි ගලවනවා කොතනත් එකයි. ඉතින් මේක සමමිතිකයිනේ. මේක කරකවලා බලන්න කොතනත් එකයි. මේ උඩ කාබන් වෙන්න පුළුවන්, මේ පහළ කාබන් වෙන්න පුළුවන්, මේ පැත්තේ කාබන් වෙනවා. මේ කොහොම හරි මොන කාබන් ගත්තත් එකයි මේක සමමිතික ව්‍යුහයක්. එතකොට ඔයාලට පුළුවන් H ගලවලා අදාළ කාණ්ඩය සම්බන්ධ කරන්න. එතකොට හැලජන් සම්බන්ධ කරන්න පුළුවන් බෙන්සීන්ට. එතකොට අපි ඒකට ගන්නවා හිතන්න Br සම්බන්ධ කරන්න ඕන නම් Br. Cl සම්බන්ධ කරන්න නම් Cl2 ඒ විදිහට අපිට පුළුවන් මේ අවශ්‍ය හැලජන් එක තෝරගන්න ක්ලෝරින්ද බ්‍රෝමින්ද කියලා. ක්ලෝරින් ඕන නම් Cl2, බ්‍රෝමින් ඕන නම් Br2. එතකොට නිකම්ම Br2 දාලා හරියන්නේ නැහැ. විශේෂ උත්ප්‍රේරකයක් අවශ්‍ය වෙනවා FeBr3 කියලා. බ්‍රෝමින් සම්බන්ධ කරන්න නම් FeBr3. ක්ලෝරින් සම්බන්ධ කරන්න නම් FeCl3 වගේ ගැළපෙන හැලජන් එකට දාලා උත්ප්‍රේරකයක් වශයෙන් ෆෙරික් බ්‍රෝමයිඩ් FeBr3 ගන්න වෙනවා. FeBr3 වෙනුවට ඕන නම් නිකම් උදාසීන Fe ගත්තත් කමක් නැහැ. යකඩ ලෝහය මූල ද්‍රව්‍ය අවස්ථාව යකඩ Fe ගත්තත් ගැටලුවක් නැහැ FeBr3 වෙනුවට. එතකොට මොකද වෙන්නේ? මෙයා තමයි උත්ප්‍රේරකය. මෙයා උදව් කරන මේ ප්‍රතික්‍රියාවට. මෙයාගේ උදව්වෙන් මේ බ්‍රෝමින් වලින් Br පරමාණුවක් ගැලවිලා ඇවිල්ලා බෙන්සීන්ගේ H එකක් වෙනුවට ආදේශ වෙනවා. එතකොට කැමති තැනකට දාන්නේ බ්‍රෝමින් එක ඔය විදියට. දකුණු පැත්තේ කෙළවරේ බ්‍රෝමින් වෙන්න ඕනේ නැහැ. කැමති H එකක් ඔයාලට ගන්න පුළුවන්. එතකොට පුළුවන් H එකක් ආදේශ කරගන්න ඔය විදියට. ඔයාලට ක්ලෝරින් සම්බන්ධ කරන්න අවශ්‍ය නම් පුළුවන් Cl එකක් මේ විදියට සම්බන්ධ කරගන්න. එතකොට Cl2 එක FeCl3 තමයි දාන්න අවශ්‍ය වෙන්නේ. ඒකට ගැළපෙන හැලජන් එක පුළුවන් ඔයාලට බෙන්සීන්ට සම්බන්ධ කරන්න. ඔයාලට කැමති ස්ථානයක් ගන්න පුළුවන්. එහෙම විශේෂත්වයක් කියන්න බෑ. මෙතන කාබන්ගේ H නම් මෙතනට Br එක දාන්න පුළුවන්. මෙතන කාබන්ගේ H නම් මෙතනට Br එක. මෙතන කාබන්ගේ H කියා නම් මෙතනට Br එක. කොහොමද H එකක් ගැලවෙනවා. ඉතින් මේක සමමිතිකයි. මේක කරකවලා බලන කොතනත් එකයි. එතකොට එහෙම උඩ කාබන්ද පහලින් තියෙන කාබන්ද දකුණු පැත්තේ කාබන්ද එක වෙනසක් නැහැ විදියට. ඔයාලට කැමති තැනකට පුළුවන් මේ විදියට Br එක සම්බන්ධ කරගන්න. ක්ලෝරින් සම්බන්ධ කරන්න ඕන නම් ක්ලෝරින් සම්බන්ධ කරන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් Cl2 එක Fe නැත්තම් Cl2 එක FeCl3 දාන්න. ක්ලෝරින් බ්‍රෝමින් තමයි නිතරම අපිට හැලජන් වශයෙන් මෙතනදී අවශ්‍ය වෙන්නේ. ඔන්න එක ක්‍රමවේදයක්. එතකොට බෙන්සීන්ගෙන් පරිවර්තනයක් පටන් ගත්තොත් අපිට පොඩි දේවල් ටිකක් හිතන්න පුළුවන්. මොකද්ද මේකේ ආරම්භක පියවර කියලා. මහ ගොඩක් නැහැ. පරිවර්තනයේ ආරම්භකයා බෙන්සීන් නම් මහ ගොඩක් දේවල් නැහැ. එක්ක හැලජන් සම්බන්ධ කිරීමක්. හැලජන් සම්බන්ධ කරනවා නම් මතක ඇතුව උත්ප්‍රේරකයේ වශයෙන් FeCl3 හරි FeBr3 හරි නැත්නම් යකඩ හරි ගන්න අවශ්‍යයි. ඒකත් එක්ක හැලජන් එක සම්බන්ධ වෙනවා. එතකොට H එකක් ගැලවිලා මේ කැමති ස්ථානයකින් H එකක් ගැලවිලා ඒ වෙනුවට Br එකක් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අපට අවශ්‍ය කරනවා නම් බෙන්සීන්ට කාබන් එකක් සම්බන්ධ කරන්න. يعني තවත් කාබන් පරමාණුවක් බෙන්සීන්ට සම්බන්ධ කරන්න අවශ්‍ය නම් එතෙන්දි කරන්න තියෙන්නේ නිකන් කාබන්ලා බෙන්සීන්ට සම්බන්ධ කරන්න බෑ. ඒ සම්බන්ධ කරන්න ඕන කරන කාබන් පරමාණුව හැලජන් එක ඉන්න ඕනේ. ක්ලෝරින් හරි බ්‍රෝමින් හරි උදාහරණයක් CH3Cl. දැන් හිතන්න ඔයාට තනි කාබන් කෙනෙක් අඩංගු කොටසක් සම්බන්ධ කරන්න ඕන නම් CH3Cl.
ඔයාලට කාබන් දෙකක් අඩංගු කොටසක් බෙන්සීන්ට සම්බන්ධ කරන්න අවශ්‍ය නම් CH3 CH2 Cl විදිහට මේ හැලජන් පරමාණුව බැඳිලා ඉන්න කාබන් තමයි බෙන්සීන්ට සම්බන්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ කැමති කාබන් එකකින් මෙතනින් මේ ස්ථාන 6න් කැමති කාබන් එකකින් H එකක් ගලවන්න. ඒ ගලවලා මේ ක්ලෝරිනුත් ගැලවෙනවා. මේ ක්ලෝරිනුත් ගැලවිලා මේ කාබන්ට කාබන් යා වෙනවා. පැහැදිලිද? එතකොට එතෙන්දිත් විශේෂ උත්ප්‍රේරකයක් භාවිතා වෙනවා. දැන් මෙතන මේ හැලජන් අඩංගු සංයෝගයක් බෙන්සීන්ට සම්බන්ධ කරනවා නම් උත්ප්‍රේරකය තමයි නිර්ජලීය AlCl3. ඒක නිර්ජලීය කියලා ලියන්නම ඕනේ. ඇලුමිනියම් ක්ලෝරයිඩ්. නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් තමයි ඒක උත්ප්‍රේරකය වශයෙන් ක්‍රියා කරන්නේ. ඒතර ඒකත් එක්ක ඕනේ දාන්න නිකන් දාලා හරියන්නේ නැහැ. එතකොට නිර්ජලීය AlCl3 උත්ප්‍රේරකයත් එක්ක ඔයාලට පුළුවන් C3Cl දාන්න. එතකොට මොකද වෙන්නේ? මේ ක්ලෝරීන් එක ගැලවෙනවා. මේ ක්ලෝරීන් එක ගැලවිලා මෙතනින් H එකකුත් ගැලවිලා මේ කාබන්ට කාබන් යා වෙනවා. එතකොට ඔන්න වගේ හයිඩ්‍රෝකාබන කාණ්ඩ CH3 CH2CH3 CH2CH2CH3 වගේ හයිඩ්‍රෝකාබන කොටස් පුළුවන් බෙන්සීන්ගේ කාබන්ට හයි කරන්න පිටතින් කොහොමද නිර්ජලීය AlCl3 උත්ප්‍රේරකයත් එක්ක අදාළ හැලජන් ක්ලෝරින් පරමාණුවත් එක්ක ඉන්න කාබන් මේකට එකතු කරාට පස්සේ ක්ලෝරින් ගැලවිලා ගිහිල්ලා මේ කාබන් ගිහලා බෙන්සීන් කාබන්ට සම්බන්ධ වෙනවා. එතකොට ආට පුළුවන් Tamanට කැමති ස්ථානයකට මේ CH3 කාණ්ඩය සම්බන්ධ කරන්න මේ කාබන් 6න් කැමති ස්ථානකින් H එකක් ගලවලා ඒ වෙනුවට CH3 කාණ්ඩය පිට කරන්න මේ සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඇත්තටම මේ ක්ලෝරින් එකත් එක්ක අර ගැලවිච්ච H එක ඇත්තටම HCl කියලා පිට වෙනවා. ඉතින් ඒවා ලොකුවට අපිට මේ පරිවර්තන වලදී නම් අවශ්‍ය වෙන්නේ නැහැ. අර යාන්ත්‍රණ වගේ දේවල් කතා කරද්දී තමයි ඒවා අර ලැබෙන අනිකුත් ඵල වගේ දේවල් ඕන වෙන්නේ. එතකොට මෙතනදී මොකද වෙන්නේ? හැලජන් එක ගැලවෙනවා බෙන්සින්ගේ H එකකුත් ගැලවෙනවා. ඕනනම් අපිට ඒකත් කියන්න පුළුවන් මෙතනදී මේ HCl පිට වෙනවා. එතකොටනේ මොකද මේ ක්ලෝරින් එකත් එක්ක අර බෙන්සින්ගේ H එකක් ගැලවෙනවනේ. එතකොට HCl පිට වෙනවා. මේ කාබන්ට කාබන් යා වෙනවා. ඊට පස්සේ මේ වගේම තවත් ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒක ඇත්තටම වෙනත් එකක් කියලා කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. අම්ල ක්ලෝරයිඩ් එකක් ඒත් ක්ලෝරින් ඉන්නවනේ COCl එකක් CH3COCl වගේ එකක් දැම්මොතින් බෙන්සීන්ට ඒත් අර නිර්ජල AlCl3 අවශ්‍යයි. එයත් එක දැම්මොත් එහෙම නිර්ජලීය AlCl3 එක අපි දැම්මොත් එහෙම මේ CH3COCl වගේ එකක් ඒක පුළුවන් මේ ක්ලෝරින් ගැලවෙනවා බෙන්සීන්ගෙත් H එකක් ගැලවිලා ඒතකොට HCl තමයි පිට වෙන්නේ. මෙන්න මේ ද්විත්ව බන්ධනයේ O කාබන් බෙන්සීන්ගේ කාබන් කෙනෙක්ට යා කරන්න පුළුවන් H කලවලා ඒ කාබන්ට යා කරනවා. පැහැදිලිද? එතකොට ඒකත් අර උඩ ප්‍රතික්‍රියාව වගේම තමයි. එතකොට ද්විත්ව බන්ධනයේ O කාබන් කැමති ස්ථානයකට ද්විත්ව බන්ධනයේ O කාබන් යා කරන්න බෙන්සීන් කාබන් කෙනෙක්ට. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒ තමයි දැම්මොත් එහෙම බෙන්සීන්ට සාන්ද්‍ර නයිට්‍රික් සහ සාන්ද්‍ර සල්ෆියුරික්. බෙන්සීන්ට දාන්න පුළුවන් සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර H2SO4. එතකොට අන්න ඒක පොඩ්ඩක් වැඩිපුර පාඩම් කරගන්න වෙනවා. මොකද එතන විශේෂ කාණ්ඩයක් හැදෙනවා නයිට්‍රෝ කාණ්ඩය කියලා NO2 කාණ්ඩය කියලා. මේ දෙන්න එතනත් උත්ප්‍රේරකයේ වශයෙන් ක්‍රියා කරන සාන්ද්‍ර සල්ෆියුරික්. එතකොට සාන්ද්‍ර සල්ෆියුරික් උත්ප්‍රේරකයේ ක්‍රියාකාරීත්වය හමුවේ ඒකේ උදව්වෙන් සාන්ද්‍ර නයිට්‍රික් වලින් නිර්මාණය වෙනවා NO2 කියලා කාණ්ඩයක්. නයිට්‍රෝ කියන කාණ්ඩය. NO2 කියන කාණ්ඩය. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ NO2 කාණ්ඩය බැඳෙනවා බෙන්සීන්ගේ කාබන් වලට H එකක් ගලවලා ඒ කියන්නේ මෙතනින් මේ සාන්ද්‍ර සල්ෆියුරික් උත්ප්‍රේරකයේ උදව්වෙන් හැදෙනවා නයිට්‍රික් වලින් හැදෙනවා NO2 කියලා කාණ්ඩයක් නයිට්‍රෝ කාණ්ඩය. අනේ නයිට්‍රෝ කාණ්ඩය මොකද වෙන්නේ? බෙන්සීන්ගේ H ගලවලා ඒ NO2 කාණ්ඩය සම්බන්ධ වෙනවා. ඒතර ඔන්න ඔය ප්‍රතික්‍රියා හතර තමයි ඇත්තටම බෙන්සීන්ටම විශේෂ වෙච්ච ප්‍රතික්‍රියා විදියට තියෙන්නේ. අනිත් ඒවා ඉතින් අර පහුගියවත් එක සම්බන්ධ කරන් තමයි පරිවර්තන වලදී එන්නේ. ඒතර එහෙනම් පරිවර්තනයක් ඔය ආදින් පස්සේ බෙන්සීන්ගෙන් පරිවර්තනයක් පටන් අරන් තිනව දැක්කොත් ඉතින්. කියන්නේ පරිවර්තනයක් පටන් අරගෙන තිනව බෙන්සීන් වලින්. මොකක්ද ඔයගේ අදහස වෙන්නේ? පරිවර්තනයක් බෙන්සීන් වලින් පටන් අරගෙන නම් අපිට කියන්න පුළුවන් එක්ක මේකට හැලජන් සම්බන්ධ කරන්න පුළුවන් Br2 FeBr2 ඒ වගේ නැත්නම් Cl2 FeCl2 වගේ ප්‍රතික්‍රියාවක්. නැත්නම් හැලජන් අඩංගු සංයෝගයක කාබන් කෙනෙක් බෙන්සීන් කාබන්ට යා කරන්න පුළුවන් නිර්ජල AlCl2 උත්ප්‍රේරකය හමුවේදී. නැත්නම් අපිට කියන්න පුළුවන් නයිට්‍රෝ කාණ්ඩයක් සාන්ද්‍ර නයිට්‍රික් සාන්ද්‍ර සල්ෆියුරික් දාද්දී NO2 නයිට්‍රෝ කියන කාණ්ඩය බෙන්සීන්ට සම්බන්ධ වෙනවා. ඒතර ඒ වගේ ගන්න පුළුවන්. මේවට ඉතින් නමුත් කියන්න පුළුවන් දැන් බ්‍රෝමීන් අඩංගු බෙන්සීන්. මොකද්ද බ්‍රෝමෝ බෙන්සීන්? මේකට අපි කියනවා මෙතිල් කාණ්ඩයක් කියලා. C3 කාණ්ඩයට අපි කියනවා මෙතිල් කාණ්ඩයක් කියලා. මෙතිල් කාණ්ඩය අඩංගු බෙන්සීන් මෙතිල් බෙන්සීන්. තව නමක් කියනවා මේකට ටොලුයින් කියලාත් කියනවා. මේ මෙතිල් බෙන්සීන් වලට තව නමක් කියනවා මේ මෙතිල් කාණ්ඩය තමයි C3 කාණ්ඩය කියන්නේ. මෙතිල් කාණ්ඩය අඩංගු බෙන්සීන් මෙතිල් බෙන්සීන් එකට ටොලුයින් කියලාත් කියනවා. එතකොට මේක නම් කීටෝනයක්. ඒක විශේෂ නමක් කියලා දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. මේක කීටෝනයක්. ද්විත්ව බන්ධනයේ කාබන් දෙපැත්තෙම කාබන් තියෙන කීටෝනයක්. සාමාන්‍ය කීටෝන දක්වන ප්‍රතික්‍රියා මේ වගේ කෙනෙක්ට දක්වන්න පුළුවන්.
ඊට පස්සේ මේක නයිට්‍රෝ කාණ්ඩයේ ඉන්න බෙන්සින් නයිට්‍රෝ බෙන්සින් කියලා කියනවා. ඔය විදිහට අපිට මේවට ඉතින් අර ඔයාව බයවත් දන්න ටිකක් බර වචනක් දාලා තිනවා. මේකට අපි කියන්න පුළුවන් බ්‍රෝමිනීකරණ ප්‍රතික්‍රියාවක්. ඒ කරණය කියන්නේ මොකද්ද? කරණය කියන්නේ සම්බන්ධ කරනවා සවි කරනවා කියන එක. මේතර බ්‍රෝමිනීකරණ ප්‍රතික්‍රියාවක්. මේවට අපි කියනවා ඇල්කීල් කාණ්ඩ කියලා. ඔය CH3 වගේ කාණ්ඩ වලට හයිඩ්‍රෝකාබන් කාණ්ඩ වලට අපි කියනවා ඇල්කීල් කාණ්ඩ. එහෙනම් ඇල්කීල් කාණ්ඩ සවි කිරීම ඇල්කීල් කරණය. මේ CH3CO වගේ කාණ්ඩ වලට අපි කියනවා ඒසයිල් කාණ්ඩ. අපි එකට නමක් කියන්න පුළුවන් ඕනනම් ඒසයිල් කරණය කියලා. ඊට පස්සේ මේ NO2 කාණ්ඩේ සම්බන්ධ කිරීම නයිට්‍රෝ කරණය. ඉතින් එහෙම කිව්වා කියලා මාතෘකාලියුවා කියලා බය වෙන්න දෙයක් නැහැ. බෙන්සීන්ගෙන් අරබන්න පුළුවන් ප්‍රතික්‍රියා තියෙන ওই ක්‍රමවේද ටික තමයි තියෙන්නේ. හැලජන් සම්බන්ධ කරන්න පුළුවන් Cl2 FeCl3 නැත්නම් Br2 FeBr2 හැලජන් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම බෙන්සීන්ගේ H අයන් එකක් ගැලවෙනවා. ඒ කියන්නේ ඔක්කොම H ගලවන්න යන්නේ නැහැ. එක H එකක් ගලවන්න බෙන්සින්ගේ H අයන් එකක් ගලවන්න එකක් ගලවලා ඒ Br එක නැත්නම් Cl එක දාන්න පුළුවන්. ඊට පස්සේ නිර්ජල AlCl3 උත්ප්‍රගේ හමුවේදී අපිට දැම්මට පස්සේ හැලජන් ක්ලෝරින් ඩඟු සංයෝගයක් ඒ ක්ලෝරින් එක ගැලවිලා අන්න ඒ බෙන්සින්ගේ H එකක් ගැලවිලා ඒ හැලජන් තිබ්බ ඒ ක්ලෝරින් තිබ්බ කාබන් එක බෙන්සින් කාබන්ට යා කරන්න පුළුවන්. සාන්ට්‍රෝ නයිට්‍රික් සාන්ට්‍රෝ සල්ෆියුරික් දාද්දී NO2 නයිට්‍රෝ කියලා කාණ්ඩයක් ලැබිලා අනේ NO2 කාණ්ඩේ බෙන්සින්ගේ කාබන් එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර ඔන්න බෙන්සින්ගෙන් පරිවර්තනයක් පටන් ගන්න පුළුවන් ක්‍රම 4. එතකොට මේ බෙන්සීන්ට පිටින් තව හයි වෙච්ච කාබන් කොටස ටිකක් විශාලයි කියලා ඔයා බය වෙන්න එපා. දැන් උදාහරණයක් ගත්තොත් සමහරක් වෙලාවට අපට කාබන් 4-5ක් තියෙන කොටසක් වුණත් බෙන්සීන පිටින් හයි කරගන්න පුළුවන්. ඇයි මම කිව්වේ ක්ලෝරින් තියෙන සංයෝගයක් නිර්ජලීය AlCl3 හමුවේ දාද්දි බෙන්සීන්ට කිසිම ගැටලුවක් නැහැ. අර ක්ලෝරින් එක ගැලවිලා ගිහිල්ලා බෙන්සීන්ගෙත් H එකක් ගැලවිලා ගිහිල්ලා ඕනනම් අපිට HCl පිට වෙනවා කියලා ගන්න පුළුවන්. මොකද වෙන්නේ බෙන්සීන් කාබන්ට අර අනිත් කාබන් එක යා වෙනවා. පැහැදිලිද? එතකොට ටිකක් කාබන් සංඛ්‍යාව වැඩි කොටසක් වුණත් පිටස්තරයෙන් බෙන්සීන් මේ විදිහට හයි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපිට කිව්වොත් එහෙම මෙන්න මේ සංයෝගය හදන්න කියලා. මෙන්න මේ සංයෝගය හදන්න කියලා. ඉතින් අපිට එකපාරින් හදන්න පුළුවන් කොහොමද? මෙන්න මේ කාබන් නම් බෙන්සීන්ට බඳන්න අවශ්‍ය වෙන්නේ අපිට එක පැත්තකින් ගන්න පුළුවන් කවුද? මෙන්න මේකට ක්ලෝරින් එකක් දාගන්න. මේ කාබන්ට ක්ලෝරින් එකක් දාගන්න. පැහැදිලිද? ඒතර බෙන්සීන්ගේ කාබන්ට කියන්නේ බෙන්සීන් කාබන්ට තව කාබන් එකක් බඳින එක අපිට තනි පියවරෙන් කරන්න පුළුවන් වැඩක්. මොකද අපිට පුළුවන් කෙලින්ම මේ බැඳෙන තැන මෙන්න මේ ස්ථානය. අපිට තනි පියවරකින් පුළුවන් නම් කිසියම් කාබන් 4ක හරි 3ක හරි 5ක 12ක මොනවා හරි පිටස්තර කාබන් ප්‍රමාණයක් එකපාරින් බඳන්න අපිට පුළුවන් ක්‍රමවේදයක් මෙන්න මේ බැඳුණු තැන තියෙනවනේ. ඒ බැඳුණු තැන ඒ කාබන්ට ක්ලෝරින් තියෙන්න ඕනේ. ඒ සම්බන්ධ වෙච්ච ස්ථානේ මේ කාබන්ට ගත්තොත් ක්ලෝරින් තියෙන්න ඕනේ. ඒතර මේ ක්ලෝරින් තියෙන්න ඕනේ යා මේ කුට්ටිය හැමම ලියන්න CH3 CH2 CHCl CH3 ඔය විදිහට මේ ටික අපිට හැමම ලියා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් බෙන්සීන් එන්න ඕනේ. ඒතර එහෙනම් බෙන්සීන්ගේ H එකක් ගලවලා කාබන් 6 හැම ස්ථානකම H එක ගන්න තියෙන මේ බෙන්සීන්ගේ H එකක් ගලවලා පුළුවන් ඔයාලට මෙන්න මේ කාබන්ගේ ක්ලෝරින් එකක් ගලවලා ඒ කාබන් බෙන්සීන් කාබන්ට යා කරන්න. කවුද අනිවාර්යෙන් යොදා ගන්න ඕනේ මොකද උත්ප්‍රේරකය? උත්ප්‍රේරකයක් විශේෂයෙන් යොදා ගන්න ඕනේ කවුද? නිර්ජලීය AlCl3 නිර්ජල AlCl3 එක උදව්වෙන් තමයි මේක සිද්ධ වෙන්න පුළුවන්. ඒතර ඔය විදිහට ඔයාලට බොහොම සරලව මේ බෙන්සීන් පරිවර්තනවලදී කිසියම් කාබන් කෙනෙක් එකවරම බෙන්සින් බැඳිලා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් ඒ කාබන්ට ක්ලෝරින් එකක් දාන්න නිර්ජල AlCl3 හමුවේදී බෙන්සින්ට සම්බන්ධ කරන්න. ඒතර පරිවර්තනයක් කරගෙන යද්දී සමහරක් වෙලාවට අපිට මුලින්ම බෙන්සින් ලියලා ඊතලයේ උඩ අර හැලජන් සංයෝගය ලියන්න වෙන්න පුළුවන්. නැත්නම් හැලජන් සංයෝගය මුලින් ලියලා ඊතලයේ උඩ බෙන්සින් ලියන්න වෙන්න පුළුවන්. හැබැයි කොහොම කරත් නිර්ජලීය AlCl3 අනිවාර්යෙන් උත්ප්‍රේරකය දාන්න නැත්නම් වැරදි ලකුණු හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔයාලට පරිවර්තනයක් කරද්දී සමහර කාට බෙන්සීන්ගෙන් පටන් අරන් ඒකට හැලජන් අඩංගු ක්ලෝරින් අඩංගු සංයෝගයක් නිර්ජල AlCl3 හැමේ දාන්න පුළුවන් ඊතලයේ උඩ ලියන්න පුළුවන් ඒක. නැත්තම් සමහරක් වෙලාවට මුලින්ම ලියලා හැලජන් අඩංගු ක්ලෝරින් අඩංගුවේ සංයෝගය ඊතලයේ උඩ ලියන්න පුළුවන් බෙන්සීන් සහ නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඔය විදිහට දෙවිදියම අවුලක් නැහැ. එතකොට ඔන්න ඔය විදිහට පුළුවන් ඔයාලට මේ බෙන්සීන් පරිවර්තන වලට ආරම්භයක් ගන්න. ඊට පස්සේ බෙන්සීන් පරිවර්තන වල නිතරම ඕන වෙන කෙනෙක් තමයි අර මං කිව්වේ මෙතිල් බෙන්සීන් කියලා. මෙතිල් බෙන්සීන් කියලා මම ඔයාලට කිව්වේ. ටොලුයින් කියලාත් මේකට කියනවා ටොලුයින් නැත්නම් මෙතිල් බෙන්සීන්. අන්න එයා ආවොතින් බෙන්සීන් පරිවර්තනයක අන්තිමට බලද්දී ඒ CH3 කාණ්ඩේ නැත්නම් මොන හරි විපර්යාසයකට ලක් වෙලානේ. අන්න එහෙම වෙන්න පුළුවන්
දේවල් කියලා අපි මහ ගොඩක් උගන්වන්නේ නැහැ. අන්න එහෙම උගන්වන විපර්යාසයක් තියෙනක නිතරම පරිවර්තන වලදී ඕන වෙනවා. හිතන්න දැන් මෙතිල් බෙන්සීන් නැත්තම් ටොලුයින් මෙන්න මෙයා. එයා පරිවර්තනය කියනවා. හැබැයි අන්තිම උත්තරේ අන්තිමට යද්දි මේ CH3 කාණ්ඩේ පේන්නේ නැහැ. කියන්නේ යම් විපර්යාසයක් වෙලා කියන එකනේ. එතකොට CH3 කාණ්ඩේ ඇවිල්ලා තියෙන මුලදී හරි මැදදී හරි හැබැයි අන්තිම උත්තරේ බලද්දි මේ බෙන්සීන්ට මේ CH3 කාණ්ඩේ නැති වෙලා වෙනත් කාණ්ඩයක් බවට පත් වෙලා. අන්න එහෙම වුණොත් මේ CH3 කාණ්ඩේ පත් වෙන්න පුළුවන් කෙනා තමයි COOH බවට. කියන්නේ බෙන්සීන්ට COOH අපි එකට නමක් කියනවා බෙන්සොයික් අම්ලය කියලා. බෙන්සොයික් ඇසිඩ්. මේ CH3 කාණ්ඩේ COOH බවට පත් වෙන්න පුළුවන්. ඒක ඉතාම වැදගත් ප්‍රතික්‍රියාවක්. මෙතනදී ඇත්තටම ඔක්සිකරණයක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ කාබන්ගේ ඔක්සිකරණාංකය වැඩි වෙනවා. මේ කාබන් ඉලෙක්ට්‍රෝන පිටවීමක් සිද්ධ වෙනවා. ඒතර ඔක්සිකරණය කරන්න දාන්න ඒවා දන්නවා ආම්ලික KMnO4. ඒතර මෙතනදී අපි කරන්නේ ආම්ලික පර්මැංගනේට් දාලා පුළුවන් මෙන්න මේ ටොලුයින් නැත්තම් මෙතිල් බෙන්සීන්ගෙන් බෙන්සොයික් අම්ලය කියලා මේකට කියන්නේ බෙන්සීන්ට COOH කාණ්ඩේ මෙන්න මේ විදියට දාන්න ආම්ලික KMnO4. H+ KMnO4 කියන්නේ මේක නිතරම ඕන වෙන එකක්. ඉතාම සුලභයි මේ ප්‍රතික්‍රියාව. මෙතිල් බෙන්සින් නැත්නම් ටොලුයින් ආවට පස්සේ මේ බෙන්සින්ගේ මේ CH3 කාණ්ඩේ පුළුවන් COOH බවට පත් වෙන ආම්ලික පර්මැංගනේට් දාලා. එතකොට තවත් අමතර දෙයක් කියන්නම්. මෙතන ඇත්තටම මේ මෙතිල් බෙන්සින් විතරක් නෙමෙයි තව වෙන වෙන අයගෙනුත් ඔය ආම්ලික පර්මැංගනේට් දාලා බෙන්සොයික් අම්ලය හදා ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මෙතන හිතන්නකෝ කාබන් දෙකේ කොටසක් තිබ්බා කියලා CH2 CH3 කියලා. කාබන් 4 කොටසක් කියලා CH2 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 CH3 කියලා. එහෙම වුණත් ආම්ලික පර්මැංගනේට් දාද්දි බෙන්සොයික් අම්ලය හදා ගන්න පුළුවන්. හැබැයි එතනදී අර වැඩිපුර තියෙන කාබන් වෙනත් පළ බවට පත් වෙනවා. ඒ කියන්නේ කොහොම හරි ඉතුරු වෙන්නේ එක කාබන් කෙනෙක් විතරයි මෙතන. COOH විතරයි බෙන්සින් ඉතුරු වෙන්නේ. දැන් උදාහරණයක් හිතන්න මෙතන තිබුණා කියලා. ඊටාම සුලභ බෙන්සොයික් අම්ලය හදන්න මෙයා තමයි. මීට අමතරව බෙන්සොයික් අම්ලය හදන්න ගන්න පුළුවන්. මීට අමතර කෙනෙක් විදියට හිතන්න දැන් මෙතන තිබ්බා කියලා කාබන් 5ක කොටසක්. CH2 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 CH3 ඔය විදියට. එතකොටත් වෙන්නේ කාබන් 5ක කොටසක් තිබුණා වුණත් එක කාබන් කෙනෙක් තියාගෙන බෙන්සීන්ට COOH තමයි ඵලය. ඉතුරු කාබන් 4 වෙනත් ඵලයක් බවට පත් වෙනවා. අපෙන් ඒක මොකක්ද කියලා අහන්නේ. නමුත් බෙන්සොයික් අම්ලය හදන්න මේ මෙතිල් බෙන්සීන්ට අමතරව කාබන් මෙතන එකට වඩා තිබුණා වුණත් ඒ වගේ කෙනෙක් වුණත් යොදා ගන්න පුළුවන්. හැබැයි පොඩි නීතියක් තියෙනවා. එහෙම යොදා ගන්න නම් මේ කෙලින්ම බැඳුණු කාබන්ට තව කාබන්ලා හිටියට කමක් නැහැ. හැබැයි H පරමාණු අඩුම ගානේ එකක් හරි තියෙන්න ඕන. නැත්නම් ඔක්සිජන් පරමාණුවක් තිබ්බත් ගැටලුවක් නැහැ. අඩුම ගානේ මේ කාබන්ට බෙන්සින්ට කෙලින්ම බැඳුණු කාබන්ට එක H පරමාණුවක් හරි අඩුම ගානේ තියෙන්න ඕන. නැත්නම් O පරමාණුවක් හෝ තියෙන්න ඕන. හිතන්නකෝ මෙතන බැඳුණු කාබන්ට තව හැම පැත්තෙම කාබන්ලා බැඳිලා කියලා. එතකොට මෙන්න මේ කාබන්ට එක H එකක්වත් නැහැ, එක O එකක්වත් නැහැ. එතකොට නම් බෙන්සොයික් අම්ලය ගන්න බෑ. ඒ අරින්න තව බහුතරයක් සංයෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට බෙන්සොයික් අම්ලය හදා ගන්න යොදා ගන්න පුළුවන්. සුලභම කෙනා මේ මෙතිල් බෙන්සින් නැත්නම් ටොලුයින්. නමුත් ඊට අමතරව වෙනත් ගොඩාක් සංයෝග වලින් බෙන්සොයික් අම්ලය හදා ගන්න පුළුවන්. එතකොට වෙන්නේ අර වැඩිපුර තියෙන කාබන් පරමාණු වෙනත් විවිධ ඵල බවට පත් වෙලා වෙනත් ඵල වශයෙන් අයින් වෙලා යනවා. බෙන්සොයික් අම්ලය ඉතුරු වෙනවා. එතකොට හැබැයි පොඩි නීතියක් මම කිව්වා මෙන්න මේ බෙන්සීන්ගේ කාබන්ට මේ කෙලින්ම බැඳිච්ච මේ කාබන්ට එක H එකක්වත් නැත්තම් එක O එකක්වත් නැත්තම් එක H එකක් OH කීපයක් අතර තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ බෙන්සොයික් අම්ලය හදන්න ගන්න පුළුවන්. H නැතුව ඔක්සිජන් වගේ පරමාණුවක් තිබ්බත් ඒත් ගන්න පුළුවන්. ඔක්සිජන් නැත්තේත් නැහැ මෙන්න මේ කාබන්ට යාබදව මේ කාබන්ට බැඳිලා ඔක්සිජන් නැත්තේත් නැහැ H ඇත්තේත් නැහැ ඔක්කොම කාබන්ලා නම් මේ හතර වටෙන් බැඳිලා තියෙන්නේ. එතකොට එහෙම කෙනෙක්ගෙන් බෙන්සොයික් අම්ලය ගන්න බෑ. ඒ අරින්න අනිත් ගොඩක් අය යොදාගෙන බෙන්සොයික් අම්ලය හදා ගන්න පුළුවන්. එතකොට දැන් ඔන්න ඔය දේවලුත් එක්ක පුංචි පුංචි පරිවර්තන වලට යන්න පුළුවන්. හැබැයි බෙන්සීන් පරිවර්තන කරන්න ගන්නකොට තව ඊටාම වැදගත් දෙයක් තියෙනවා දැනගන්න ඕනේ. අර ඕතෝ පැරා මෙටා ඔන්න ඔය කතන්දර ටික. අපි ඒකත් කියලා දීලාම ඊට පස්සේ පරිවර්තන වලට යමු. මොකද මේ දැන් ඔයාලට තේරෙනවා මේ දැන් ගන්නු බෙන්සීන් ප්‍රතික්‍රියා මේ කීපයෙන් පරිවර්තනයක් කරනවා කියන්නේ ඊටාම සරලයි. ඉතාම සරල විදියට පරිවර්තනයක් තමයි ආවතින් එන්නේ. නිකම්ම මේ බෙන්සීන්ට කාබන් කොටසක් සම්බන්ධ කරගෙන ඊට පස්සේ එතනින් එහාට අපි උගන්වපු ඔය ඩිනාට් ප්‍රතිකාරක ප්‍රතික්‍රියා ඒ වගේ දේවල් සම්බන්ධ කරලා ඉස්සරහට යන්නේ. ඉතින් එහෙම දේවල් කරන්න පුළුවන්. ඇවිල්ලා තිනවා. නමුත් ගොඩක් අපි බෙන්සීන් පරිවර්තනකදී බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වෙලාවට ළමයිට ගැටලුකාරී වෙන්නේ ඔය බෙන්සීන් කොටස් දෙකක් සම්බන්ධ වුණු පරිවර්තන. ඔය ඕතෝ පැරා යොමුකාරක මෙටා යොමුකාරක අන්නේ සිද්ධි ටික. හරි මෙහෙමයි. දැන් මම කියවනේ බෙන්සීන්ගේ කාබන් 6කුයි H6කුයි තියෙනවා. එතකොට අපි මුලින් ප්‍රතික්‍රියාවක් ආරම්භ කරනකොට ඔය H6ම ගැලවෙන්නේ නැහනේ. එක H එකක් ගැලවිලා තමයි යම්කිසි කාණ්ඩයක් සම්බන්ධ වෙන්නේ.
හැබැයි එහෙම සම්බන්ධ වුණාට පස්සේ තවත් H5ක් තියෙනවා. ඉතින් ඒවත් ගැලවිලා තව තව කාණ්ඩ එන්න ඉඩ තියෙනවා නේද? මොකද බෙන්සීන්ගේ කාබන් 6ට H6ක් තියෙනවා නම් මේ හැම මුල්ලෙම H1 ගාන H6ක් තියෙනවා නම් ඔය H6ක්ම ගැලවෙන්න දක්වා තව තව කාණ්ඩ වලට ඉන්න ඉඩ තියෙනවනේ. හැබැයි වතාවකට අපි එක වරකට සම්බන්ධ කරන්නේ එක කාණ්ඩයයි. so දැන් උදාහරණයක් මම ඔයාලට කියන්නම්. මෙන්න මේකට අපි නයිට්‍රෝ කාණ්ඩයක් සම්බන්ධ කරා කියමු. නයිට්‍රෝකරණය කියලා කියන්නේ සාන්ද්‍ර නයිට්‍රිකුයි සාන්ද්‍ර HNO3 සහ සාන්ද්‍ර H2SO4 දානවා. ඒතකොට සාන්ද්‍ර HNO3 සහ සාන්ද්‍ර H2SO4 දානවා මේ බෙන්සීන්ට. ඒතකොට NO2 කාණ්ඩය බැඳෙනවා බෙන්සීන් එකට. ඒතකොට NO2 කාණ්ඩය බැඳෙනවා. පැහැදිලිද? එතකොට දැන් ඊළඟට තව කාණ්ඩයක් බැඳෙනවා නම් මොකක්ද ඒ බැඳෙන තැන? ඔන්න ඔය දෙයට තමයි ඔය ඕතෝ පැරා මෙටා කියන වචන තුන ඕන වෙන්නේ. කියන්නේ හිතන්නකො බෙන්සීන්ට එක වතාවකට කොහොමද එක කාණ්ඩෙනේ දාන්නේ. ඒතකොට බෙන්සීන්ට සාන්ද්‍ර නයිට්‍රික් සාන්ද්‍ර H2SO4 දැම්මා. ඒතකොට මොකද වෙන්නේ? බෙන්සීන්ට සාන්ද්‍ර නයිට්‍රික් සාන්ද්‍ර H2SO4 දාද්දි මේ කාබන් 6න් H6ක් තියෙන කාබන් 6ට එක H6ක් ගැලවිලා මේ NO2 කාණ්ඩේ බැඳෙනවා. හරි? නමුත් තව H5ක් තව ස්ථාන 5ක් ඉතුරුයිනේ. මෙතනත් H තියෙනවා, මෙතන H තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා. මෙතන නෑ දැන්. H ගැලවිලා NO2 බැඳිලා. නමුත් මේ තැන් වලටත් පුළුවන් තව තව කට්ටිය ක්ලෝරීන් හරි CH3 හරි මොනවට හරි එන්න. දැන් හිතන්නකෝ ඊගාවට මෙතනට අපි CH3 කාණ්ඩයක් සම්බන්ධ කරනවා කියලා. CH3Cl නිර්ජලීය AlCl3 දානවා කියලා. මොන තැනටද එන්නේ CH3 කාණ්ඩේ? මේ NO2 බැඳුණු තැන ළඟම තැනටද? නැත්නම් එක කාබන් කෙනෙක් අතහැරලා අනිත් කාබන් ගාවටද? කෙලිම මෙයාගේ විරුද්ධ පැත්තේ කාබන්ටද? කොතනටද? අන්නේ ස්ථානය අනුව අනේ මොන හැඩතලයටද අනිත් කාණ්ඩේ බැඳෙන්නේ? පිළිගන්නවනේ දැන් CH3 කාණ්ඩේ බැඳෙනවා වෙන්න පුළුවන් මෙන්න මේ NO2 කාණ්ඩේ ළඟම මෙතනට හරි මෙතනට හරි. නැත්තම් මේ NO2 කාණ්ඩේට එක කාබන් කෙනෙක් අතහැරලා ඊගාව කාබන්ට. එතකොට ඔන්න ඔය හැඩතලයේ තමයි ඔය ඕතෝ පැරා මෙටා කියලා ඔහොම උගන්වන්නේ. ඒතර මම මුලින්ම මේ නම් ටික කියලා ඉන්නම්. දැන් බෙන්සීන්ට කිසියම් කාණ්ඩයක් බැඳෙනවනේ මුලදී. හිතන්නකෝ X කියලා කාණ්ඩයක් බෙන්සීන්ට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. එහෙනම් මේ මුලින්ම බෙන්සීන්ට මේ සම්බන්ධ වෙච්ච කාණ්ඩේ ළඟම ස්ථානේ තියෙනවනේ. මේ ළඟම ස්ථානෙට තමයි ඕතෝ ස්ථානය කියලා කියන්නේ. මේ මුලින්ම සම්බන්ධ වුණු කාණ්ඩේ ළඟම ස්ථානයේ කාබන්ට අපි කියන ඕතෝ ස්ථානයේ කාබන් කියලා. ඕතෝ. ඊට පස්සේ විරුද්ධ පැත්ත ප්‍රතිවිරුද්ධ පැත්ත කෙනාට අපි කියනවා මේ පැරා ස්ථානයේ කාබන් කියලා. පැරා ස්ථානය. මේ මුලින් බැඳුණු කාණ්ඩේට එක කාබන් කෙනෙක් අතරලා අනිත් කාබන් එනවනේ. එකක් කැර එකක්. එකක් කැර එකක් ගත්තොත් එහෙම අපි කියනවා මෙටා ස්ථානයේ තමයි ඒතකොට මෙටා ස්ථානයේ කාබන්. පැහැදිලිද? ඒතර ඔන්න ඔය විදිහට මේ ඕතෝ පැරා මෙටා කියලා නම් තුනක් තියෙනවා. ඕතෝ ස්ථානයේ පැරා ස්ථානයේ මෙටා ස්ථානයේ කියලා නම් තුනක් තියෙනවා. පැහැදිලිද? ඒතර ඕතෝ කියන්නේ මොකද්ද? මුලින් බැඳුණු කාණ්ඩේ කාබන් අසල ළඟම ඉන්න කාබන් දෙපැත්තට කියන ඕතෝ ස්ථානය කියලා. දැන් මේකේ නම් ඕතෝ ස්ථානේ පෙන්වන්න. මේකේ නම් ඕතෝ ස්ථානය තමයි මෙන්න මේ NO2 බැඳුණු කාණ්ඩේ බැඳුණු මේ කාබන් ළඟම දෙපැත්තේ මෙන්න මෙතනයි ඕතෝ ස්ථානේ කාබන්ලා. ඒතර අපි දන්නේ නැහැ ඊගාවට එන කෙනා එන්නේ මේ ඕතෝ ස්ථානේ කාබන් ගේජ් කලවල එතනටද කියලා. එහෙනම් මේ ළඟම ස්ථාන තමයි ඕතෝ ස්ථානය කියන්නේ. විරුද්ධ පැත්ත මේ බැඳුණු මේ කාණ්ඩේට කෙලිම විරුද්ධ පැත්තෙන් ඉන්නේ. එහෙනම් පැරා ස්ථානේ. ප්‍රතිවිරුද්ධ පැත්ත පැරා ස්ථානේ. මේ එක කාබන් කෙනෙක් අතහැරලා අනිත් කාබන්ට આવොත් මෙටා ස්ථානේ. මේ කාබන් අතහැරලා මෙතනට આવොත් මෙටා ස්ථානේ. ඔන්න ඔය ඕතෝ පැරා මෙටා කියලා ස්ථානත් එක අපිට කතා කරන්න වෙනවා. එනම ඊගාවට ඔයාලට කියලා දෙන්නම්. ඔන්න ඔය මේ කොහොමද මුලින් බැඳුණු කාණ්ඩය අනුව ඊළඟ කෙනා ඕතෝ ස්ථානයටද පැරා ස්ථානයට මෙටා ස්ථානටද සම්බන්ධ වෙන්නේ කියලා. හරි ඊළඟට එතකොට මේ දැන් NO2 වගේ කාණ්ඩයක් මුලින්ම බැඳිලා හිටියොත් එහෙම බෙන්සීන්ට ඊළඟ කෙනාට මෙයා ආරාධනා කරනවා අර මෙටා ස්ථානයට. කියන්නේ දැන් නයිට්‍රෝ වගේ කාණ්ඩයක් නම් මුලින්ම බැඳිලා ඉන්නේ බෙන්සීන් එකට ඒ මුලින් බැඳුණු කාණ්ඩෙට බලය හම්බ වෙනවා ඊළඟ කෙනාව Tamanට අවශ්‍ය තැනට බඳවා ගන්න. කියන්නේ එන කෙනා කවුරු වුණත් අදාළ වෙන්නේ නැහැ. මේ මුලින්ම සම්බන්ධ වෙන කාණ්ඩේ ඉන්නවනේ. ඒතර එයාට බලය ලැබෙනවා ඊළඟ කෙනා Tamanට අවශ්‍ය කරන Tamanට ඕනෑ කරන ස්ථානට බඳව ගන්න. ඒතර සමහරු ඉන්නවා ඊළඟට එන කෙනාව බඳවා ගන්නේ මෙටා ස්ථාන වලට. ඒ කියන්නේ ඊළඟ කෙනාව යොමු කරනවා මෙටා ස්ථානට ඇවිල්ලා සම්බන්ධ වෙන්න කියලා. දැන් අන්න නයිට්‍රෝ කියන්නේ ඒ වගේ කාණ්ඩයක්. දැන් ඔයා දැම්මොත් එහෙම මෙන්න මේකට තවදුරටත් Br2 Fe Br3 දැන් ඔයාට ගැටලුවක් තියෙනවා මොකද්ද? ඔයාට ගැටලුවක් තියෙනවා මේ බ්‍රෝමීන් එක සම්බන්ධ කරන්න ඕන අපි දැන් මෙතනටද
මෙතනටද කොහොමද කියන එකනේ. අපිට එimhe හිතුමතේට අපට අවශ්‍ය තැන් වලට සම්බන්ධ කරන්න බෑ. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් පොඩි බෙදීමක් තියෙනවා. කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ නම් මුලින්ම බෙන්සීන් අයිති කරගන්නේ. ඒ කියන්නේ මුලින්ම සම්බන්ධ වෙන කාණ්ඩයට බෙන්සීන් අයිති වෙනවා වගේ දෙයක් හිතන්නකෝ ඒ විදිහට. මුලින්ම බෙන්සීන් එකට සම්බන්ධ වෙන කාණ්ඩේ එතන පාලන බලය අයිති කරගන්නවා. යාට ඕන තැන් වලට තමයි ඊගාවට එන කට්ටියව ගන්නෙ. එතකොට දැන් මේ නයිට්‍රෝ වගේ කාණ්ඩ වල ලක්ෂණය තමයි නයිට්‍රෝ වගේ කාණ්ඩ වලට පුළුවන් ඊළඟට එන කෙනා ඊළඟට සම්බන්ධ වෙන කෙනා මෙටා ස්ථානට සම්බන්ධ කරගන්න. මෙටා ස්ථානය කරා යොමු කරව ගන්න. එතකොට දැන් ඒකින්ද නමක් කියන ඒගොල්ලන්ට මෙටා යොමුකාරක කියලා. කියන්නේ නයිට්‍රෝ නම් දැන් මුලින්ම ඉන්නේ නයිට්‍රෝනේ NO2 නම් මුලින්ම ඉන්නේ. එයාට පුළුවන් ඊළඟට එන්නේ දැන් මෙතන බ්‍රෝමීන් එකක්. එයාව යොමු කරන්න මෙටා ස්ථානයට. ඒතර මෙටා කියලා කියන්නේ එක කාබන් කෙනෙක් අතහැරලා අනිත් කාබන් එකක් කර එකක් තමයි මෙටා කියලා කියන්නේ. එහෙනම් මෙටා කිව්වට පස්සේ මෙන්න මේ මුල්ල අතහැරලා මෙතනත් මෙටා නැත්නම් මේ මුල්ල අතහැරලා මෙතනත් මෙටා දෙකම එකයි කරකවල බලන්න පුළුවන්. එතකොට එකම ඵලය තමයි ඇත්තටම මෙතනත් මෙටා මේ එකක් කර එකක් තමයි මෙටා කියන්නේ. එහෙනම් මෙන්න මෙතන අතහැරලා මේක ගත්තත් මෙටා මෙන්න මේක අතහැරලා මෙතන ගත්තත් මෙටා. මේ මෙටා ස්ථානයකට බ්‍රෝමින් එක දාන්න පුළුවන්. කොහොමත් වරකට එක කාණ්ඩයයි දාන්නේ. බ්‍රෝමින් එකයි දාන්නේ. C3 නම් එකයි දාන්නේ. NO2 නම් එකයි දාන්නේ. ඒතර ඔන්න වගේ බෙන්සීන් මේ බැඳෙන හැඩතල වැදගත්. ඒතර ඕක ගොඩාක් වැදගත් කාරණයක් හින්දා මම චුට්ටක් ආයෙත් කියලා දෙන්නම්. මොකද හුඟක් ළමයි මෙන්න මේ මූලික අවබෝධ නැතිකම හින්දා මේ ඕතෝ පැරාමීටර් වල මේ මූලික අවබෝධ නැතිකම හින්දා පරිවර්තන වරද්ද ගන්නවා. කියන්නේ සමහරක් වෙලාවට ප්‍රතික්‍රියා ටික ඔක්කොම හරි අර ඕතෝ පැරාමීටර් සිද්ධිය දන්නේ නැති හින්දා පියවර මාරු කරලා. ඒතර ලකුණු සමානට කීයක්වත් නොලැබෙන්නම පුළුවන්. මොකද අර ඒ ඕතෝ පැරාමීටර් කතාව දන්නේ නැති නිසා එතනින් එයා පියවර මාරු කරලා. කියන්නේ ප්‍රතික්‍රියා ටික ඔක්කොම දැනගෙන ලකුණු ලැබෙන්නේ නැහැ අපරාධي. ඉතින් මම පොඩක් ආයි කියලා දෙන්නම්. දැන් නිකන් බෙන්සීන් ගත්තොත් නිකම්ම බෙන්සීන් ගත්තොත් එහෙම ඒකේ මුකුත් ස්ථානයක් කියන්න බෑ. හැමතැනම කාබන්ල සමමිතිකයි එක වගේමයි. බෙන්සීන්ට කිසියම් කාණ්ඩයක් බැඳුනට පස්සේ තමයි මේ ස්ථාන වලට නම් වැටෙන්නේ. හිතන්නකො මුලින්ම බැඳුණු කාණ්ඩය අපි මෙතනින් ලිව්වා කියලා. උදාහරණයක් CH3 කාණ්ඩයක් කියලා මේ යටින් ලිව්වා අපි. මුලින්ම බැඳෙන කාණ්ඩේ කොතන ලිව්වත් එකයි. මොකද මේ හැම ස්ථානෙම එක වගේ සමමිතිකයි. මේ හැම ස්ථානෙම එකයි. ඒතර මුලින්ම අපි යම් තැනකට කාබන් කෙනෙක් හරි Cl හරි මොනවා හරි කොටසක් දැම්මනම් ඒ මුලින් බැඳුණු කෙනා ළඟම ස්ථානයට තමයි ඕතෝ ස්ථානය කියන්නේ. මුලින් ලැබුණු ස්ථානේ ළඟම කෙනා ඕතෝ. එහෙනම් මෙතනත් ඕතෝ ළඟම කාබන් මේ කාබන්ට මෙයත් ළඟම කාබන් ඕතෝ ස්ථානේ. විරුද්ධ පැත්ත ප්‍රතිවිරුද්ධ නම් කෙලින්ම විරුද්ධ පැත්තෙන් ඉන්නේ පැරා. එකක් කර එකක් වුණොත් එහෙම මේ කාබන්ගේ මේ කාබන් අතහැරලා මෙයා. මෙතන අතහැරලා මෙයා. එකක් කර එකක් වුණොත් මෙටා. එතකොට සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ මුලින්ම සම්බන්ධ වුණාට පස්සේ ඊළඟට තව කෙනෙක් එනවා නම් ඒ එන කෙනාට ආරාධනා කරන්නේ මෙටා ස්ථානෙට. ඒ කියන්නේ මුලින් බැඳුණු කාණ්ඩයට බලය හම්බ වෙනවා ඊළඟට පැමිණෙන කාණ්ඩය Tamanට අවශ්‍ය තැනකට ගන්න. කියන්නේ මුලින් බැඳෙන කාණ්ඩයට බලය ලැබෙනවා ඊළඟට සම්බන්ධ වෙන කෙනාව Tamanට ඕන තැනකට වාඩි කරගන්න. Tamanට ඕන තැනකට බඳවා ගන්න. එතකොට සමහරු ඉන්නවා අන්නේ ඊළඟට බැමින්න කාණ්ඩේ බඳගන්නේ මෙටා ස්ථානයට. උදාහරණයක් ගත්තොත් දැන් නයිට්‍රෝ කාණ්ඩේ බෙන්සීන්ට මුලින්ම නයිට්‍රෝ කාණ්ඩේ බැඳිලා ඉන්නවා නම් යම් තැනකට එයා තමයි බෙන්සීන්ගේ අයිතිකාරයා නයිට්‍රෝ බෙන්සීන්. එතකොට නයිට්‍රෝ කාණ්ඩේ කියලා කියන්නේ ඊළඟට කවුරු ආවත් කමක් නැහැ. ඊළඟට මොන කෙනා ආවත් එයා ඊළඟට එන කෙනාව සම්බන්ධ කරගන්නේ මෙටා ස්ථානයට. ඒකින් තමයි මෙටා යොමුකාරක කියලා කියන්නේ නම. එතකොට NO2 කාණ්ඩ කියන්නේ මෙටා යොමුකාරක කාණ්ඩයක්. නයිට්‍රෝ කාණ්ඩේ මෙටා යොමුකාරක කාණ්ඩයක්. එයාට පුළුවන් ඊළඟට සම්බන්ධ වෙන කවුරු ආවත් එයා ආරාධනා කරනවා මෙටා ස්ථානෙට බැඳෙන්න කියලා. ඒ නයිට්‍රෝ විතරක් නෙමෙයි වගේ මෙටා යොමුකාරක තුනක් අපේ සිලබස් එකේ තියෙනවා. නයිට්‍රෝ කාණ්ඩේ, තව ගන්න පුළුවන් COOH කාණ්ඩේ, අර බෙන්සෝයික් අම්ල කාණ්ඩේ, නැත්නම් තව සීදිත්ව බන්ධනයේ තියෙන වෙනත් කාණ්ඩ උදාහරණයක් COCH3 නැත්නම් COCH2CH3 වගේ නැත්නම් COH ඒ වගේ දිත්ව බන්ධනයේ තියෙන කාණ්ඩ. කියන්නේ CO එක තියෙන වෙනත් කාණ්ඩයක් ගැටලුවක් නැහැ. ඔන්න ඔය කාණ්ඩ තුන තමයි මෙටා යොමුකාරක කියලා කියන්නේ. එතන නයිට්‍රෝ කාණ්ඩේ මෙටා යොමුකාරකයක්, ඊට පස්සේ COOH කාණ්ඩේ මෙටා යොමුකාරකයක්, COCH3 ඇතුළු මෙතන COCH3 විතරක් නෙමෙයි CH3 වෙන්න පුළුවන්, H වෙන්න පුළුවන්, CH2CH3 වෙනත් ඕනම කෙනෙක් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. කොහොම හරි C දිත්ව ඒතර පාඩම් කරන් තියෙන දෙකයි අතර මොකද්ද? නයිට්‍රෝ කාණ්ඩේ මෙටා යොමුකාරක කියලා පාඩම් කරගන්නකො. අපිට පාඩම් කරන් තියෙන්නේ කරුණු දෙකයි. ඒතර මොකද්ද? එකක් නයිට්‍රෝ කාණ්ඩේ මෙටා. අනික් කාරණේ තමයි C දිත්ව බන්ධනයේ තියෙන කාණ්ඩ මෙටා. නයිට්‍රෝ කාණ්ඩේ මෙටා C දිත්ව බන්ධනයේ O අඩංගු පොදුවේ ගත්තොත් COOH වෙන්න පුළුවන්, COCH3 වෙන්න පුළුවන්,
COH වෙන්න පුළුවන් නේ. ඒවා මෙටායමු කාරක. ඒතර අන්නේ කට්ටිය නම් මුලින්ම බැඳලා ඉන්නේ. ඊළඟට කවුරු ආවත් බැඳෙන්නේ කොතනටද? ඊළඟට මොන කාණ්ඩයක් එන කෙනාට බලයක් නැහැ. මොකද බලය තියෙන්නේ මුලින්ම මෙන්නේ බෙන්සින් අයිති කරන් ඉන්න කෙනාට තමයි බලය තියෙන්නේ. ඊගාව කෙනාව බඳවා ගැනීමේ බලය පැවරලා තියෙන්නේ මෙයාට. එතකොට මොන කෙනා ආවා වුණත් කොතනටද බැඳෙන්නේ? මෙටා ස්ථානයට. මෙටා කිව්වට පස්සේ එක්ක මෙන්න මේ මුල්ල අතහැරලා මෙතන මෙටානේ. නැත්තම් මෙන්න මෙතන මේ කාබන් අතහැරලා මේකත් මෙටා. මේ මෙටා තැනින් කැමැතියක් ගන්න. අන්නේ ස්ථානයට තමයි ඊළඟට මොන කෙනෙක් ආවත් සම්බන්ධ වෙන්නේ. ඒතරනේ මෙටායමුකාරක කියන ඔන්න ඔය කතාව ගොඩක් වැදගත්. ඔක හොඳටම මතක තියාගන්න. රායිට් පොඩි සාරාංශයක් විතරක් දෙන්නම්. කවුද මේ මෙටායමුකාරක? බෙන්සීන්ට NO2 වෙන්න පුළුවන්, සීදිත්ව බන්ධනයේ OH වෙන්න පුළුවන්, සීදිත්ව බන්ධනයේ O වෙනත් කාණ්ඩ, ඒ කියන්නේ මේ වගේ ඒවා COCH3, COH ඒ වගේ ඒවා මෙටායමුකාරක. ඒතර අනේ මෙටායමුකාරක ගත්තොත් එහෙම ඒවට බලය හම්බ වෙනවා. ඊගාවට එන කෙනා මෙටා ස්ථානට සම්බන්ධ කරගන්න, තමන්ගේ මෙටා ස්ථානට සම්බන්ධ කරගන්න. එහෙනම් අනික් කට්ටිය මොන වගේ වෙන්න ඕනද? අනික් කට්ටිය හරි ලේසි. මෙන්න මේගොල්ලෝ ඇර, කියන්නේ NO2 COOH COCH3 NO2 COOH COCH3 කියන කට්ටිය හැර අනිත් බහුතරය. එතනත් කලාතුරකින් මෙටායමුකාරක තව ඉන්න පුළුවන්. නමුත් අපේ සීමාව ඇතුලේ ගත්තොත් අපිට මෙටායමුකාරක කියලා උගන්වන්න කියන්නේ මේ තුන් දෙනා NO2 COOH CO වෙනත්. එතකොට ඒ හැර අනිත් බහුතරය ගත්තොත් උදාහරණයක් Cl Br ඊට පස්සේ අර මෙතිල් වගේ CH3 වගේ කාණ්ඩ ඒවා ගත්තොත් ඒ බහුතරය මෙටායමුකාරක නෙමෙයි. මෙටායමුකාරක නෙමෙයි කියන්නේ ඊගාව කෙනාව සම්බන්ධ කරවන්නේ ඕතෝ තැනට වෙන්නත් පුළුවන්, පැරා තැනට වෙන්නත් පුළුවන්. පොදුවේ අපි කියන ඕතෝකමා පැරායමුකාරක කියලා, ඕතෝ පැරායමුකාරක කියලා. ඒ කියන්නේ ඒකත් මම උදාහරණයක් ගන්නම්. එහෙනම් දැන් අදින් පස්සේ පරිවර්තනයක නයිට්‍රෝ බැඳිලා ඉන්නවා. ඊට පස්සේ ඊගාවට තව කෙනෙක් අපි සම්බන්ධ කරන්න යනවා. හිතන CH3 කාණ්ඩයක් වෙන්න පුළුවන්, බ්‍රෝමින් එකක් වෙන්න පුළුවන්. මොනවා සම්බන්ධ කරත් ඊළඟට සම්බන්ධ වෙන කෙනා බැඳෙන තැන මොකක්ද? තැන තමයි මෙන්න මේ මෙටා ස්ථාන. එක්ක මෙන්න මෙතන අතහැරලා මෙතන මෙටා, නැත්නම් මෙන්න මෙතන අතහැරලා මෙතන මෙටා. කියන්නේ එකක් කර එකක් නම් මොකක්ද ඒක මෙටා මොඩල් එක. එක කාබන් කෙනෙක් අතහැරලා අනිත් කාබන් නම් ඒක මොකද්ද පැහැදිලිවම ඒක මෙටා මොඩල් එක නේ. ඒතකොට මෙටා හැඩතලයට කාණ්ඩ ගන්න පුළුවන් මේ මෙටායමුකාරක වශයෙන් NO2 වැදගත්. තව මොනවද? NO2 වලට අමතරව මෙතන NO2 හරි COOH හරි COCH3 COH ඒ වගේ දිත්ව බන්ධනෝ කාණ්ඩ හරි. ඒතකොට ඒවා ගත්තොත් මේව බැඳලා ඉන්නවා නම් ඊළඟට මොන කෙනෙක් ආවත් එයා බැඳෙන්න ඕනේ කොතනටද? මෙටා ස්ථානයකට මෙටා හැඩතලයක් එන විදියට. ඒතකොට මෙන්න මේ තුන් දෙනා හැර NO2 COOH CO වෙනත් ඒ කාණ්ඩ හැර අනිත් බහුතරයක් ගත්තොත් ඒ කියන්නේ හැලජන CH3 වගේ කාණ්ඩ ඒ කට්ටිය බහුතරයක් ගත්තොත් ඒගොල්ලෝ ඕතෝ පැරායමුකාරක වෙනවා. ඕතෝ පැරායමුකාරක කියලා කියන්නේ ඊළඟට යම් කිසි කෙනෙක් එනවා නම් උදාහරණයක් අපි හිතමුකෝ මෙතන බ්‍රෝමින් හිටියා කියලා. ඒතර මෙයා ඕතෝ පැරායමුකාරකයක්. ඒකෙන් කියවෙන්නේ ඊළඟට පැමිණෙන කාණ්ඩේ කවුරු වුණත් සම්බන්ධ වෙන්න අවශ්‍යයි. කොතනටද? ඕතෝ හරි පැරා හරි තැනකට. එතකොට ඕතෝ කියලා කියන්නේ කොතනද? ඕතෝ කියන්නේ මෙන්න මෙතනත් ඕතෝ මෙතනත් ඕතෝ ළඟම ස්ථානේ ඕතෝ කියන්නේ. මේ දෙකෙන් එකකට නැත්තම් පැරා ස්ථානේ වෙන්නත් පුළුවන්. අපිට ඕතෝද පැරාද කියන්න බෑ. තුනටම ගන්න එක ස්ථානයක් විතරයි. අපිට උත්තර කීපයක් තියෙනවා. එතකොට ඕතෝ ස්ථානයකට ගන්නත් පුළුවන් ඊගාවට බැඳෙන කාණ්ඩේ. පැරා ස්ථානයකට ගන්නත් පුළුවන්. ඕතෝ හරි පැරා හරි දෙකෙන් එකකට ගන්න පුළුවන්. කියන්නේ ඕතෝ ස්ථාන දෙකටම ගන්න නෑ. ඕතෝ මේ දෙපැත්තෙන් එක පැත්තකට නැත්තම් පැරා ස්ථානෙට. කොහොමද අපි වතාවකට එක පරමාණුව එක කාණ්ඩයයි සම්බන්ධ කරන්නේ. එතකොට ඔන්න ඔය ඕතෝ පැරා මෙටායමුකාරක කියන දැනුම තමයි එතනට අවශ්‍ය වෙන්නේ. දැන් පරිවර්තන කීපයක් බලමු. එතකොට ඔයාට මේක හොඳටම පැහැදිලි වෙයි. මොකද්ද මේ ඕතෝ පැරායමුකාරක කියන්නේ? මොකද්ද මේ මෙටායමුකාරක කියන්නේ කියලා තවදුරටත්. හරිද? එතකොට හිතන්න දැන් පරිවර්තනයක් එනවා අපිට මෙහෙම. බෙන්සීන්ගෙන් පටන් අරගෙන. බෙන්සීන්ගෙන් පටන් අරගෙන අන්තිමේ හදලා තියෙනවා මෙන්න මේ වගේ උත්තරයක් D එකක් එක මෙටා හැඩතලයක්. දැන් මේ වගේ තැනකදී මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. ලැයිස්තුවක් දෙන්නේ නැහැ. හිතන්නකෝ පියවර යම් ගානක් තියලා ඊට අඩුවෙන් භාවිතා කරලා හදන්න කියලා කියනවා. ඒතර ඕන එකක් දාන්න පුළුවන්. එහෙම මුකුත් සම්බන්ධයක් දෙන්නේ නැහැ. පිටතින් ඕන කෙනෙක් දාන්න පුළුවන්. කැමති ඕනම විදියකට මෙයා හදන පියවර අපි හිතමුකෝ 6ක් හෝ ඊට අඩුවෙන් පාවිච්චි කරලා කියලා නැත්නම් පියවර 7ක් හෝ ඊට අඩුවෙන් පාවිච්චි කරලා කියලා. කැමති ඕන එකක් දාන්න පුළුවන්. දාලා විරලා ගන්න කියනවා. එතකොට දැන් මෙහෙම D එකක් දැක්කොත් මම ඔයාලට කියන්නම් ඊට කලින් කියලා ගන්න විදිය D2O දාන සිද්ධියක්නේ. කාටද?
මතකද කිව්වා ඍණාත්මක ප්‍රතිකාරකයට H+ දැම්මොත් ජලය දැම්මොත් H ගන්නවා H ඇදලා ගන්නවා. ඍණාත්මක ප්‍රතිකාරකයට අපි D2O දැම්මොත් D+ ඇදලා ගන්නවා කියලා ඍණ කාබන්. එහෙනම් මෙතන පැහැදිලිවම මීට කලින් ලියා ගන්න පුළුවන් මේ ටික මෙහෙමම ලියලා මෙතන MgBr හරි MgCl හරි ඍණාත්මක ප්‍රතිකාරකයට මේ කරලා තියෙන්නේ මොකද්ද? ඍණාත්මක ප්‍රතිකාරකයට දාලා තිනවා ජලය දැම්මොත් H+ එකක් මෙතන ඇදලා ගන්න D2O දැම්මොත් D+ එකක්. ඒතර මෙහෙම D හයි කරගන්න පුළුවන්. ඉතින් MgBr එන්නේ මොකෙන්ද? ආපස්සට එන්න. MgBr එන්නේ මොකෙන්ද? MgBr එන්නේ Br තිබ්බොත්. මම කිව්වාට මේ ඍණාත්මක කියන එක බෙන්සීන් පරිවර්තන කරද්දි දිගටම ඕන වෙනවා. හරිද? එතකොට දැන් අපිට ලැයිස්තුවක් දෙන්නේ අපිට ඒතර ඕන එකක් දාන්න පුළුවන්. ලැයිස්තුවක් දුන්නේ නැත්නම් අපිට ඕන එකක් දාන්න පුළුවන්. ඒතර කැමති ඕන එකක් දාන්න පුළුවන්. බෙන්සින්ගෙන් පටන් ගන්න ඕනේ. හැබැයි බෙන්සින්ගෙන් පටන් අරන් මෙන්න මේ සංයෝගය හදන්න. අපිට ඕනම් පියවර ගණක් කියයි මෙන්න මෙච්චර පියවර ගණකට අඩුවෙන් කරන්න කියලා. පහුගිය අවුරුද්දකත් මේ වගේ පරිවර්තනයක් ඇතිවර බලන්න පුළුවන්. එතකොට දැන් D එකක් දැක්කොත් පරිවර්තනයක කාබන්ට D එකක් බැඳිලා කියලා. ඊටාම සරල ක්‍රමවේදය මොකද්ද? D එකක් ගන්න පුළුවන් D2O දාලා කාටද? ඍණාත්මක ප්‍රතිකාරකේ. මතකනේ ඍණාත්මක ප්‍රතිකාරකේ උදාහරණයක් CH3MgCl. CH3MgCl වලට ජලය දැම්මොත් CH4 වෙනවා. CH3MgCl වලට D2O දැම්මොත් CH3D වෙනවා නේ. ජලයෙන් නම් H+ නිකන් ජලයෙන් නම් H+ ඇදලා ගන්නවා. D2O ගෙන් නම් බැර ජලය වලින් නම් D එකක් D+ එකක් ඇදලා අරන් D සම්බන්ධ වෙනවා. ඒත් යම් තැනක ඔයාලට D පරමාණුවක් දා ගන්න අවශ්‍ය නම් මොකද්ද අපි ඊට කලින් ලියන්නේ? D පරමාණුවක් දාන්න කලින් තියෙන්න ඕනේ මෙතන ඍණාත්මක MgCl හරි MgBr හරි ඍණාත්මක ප්‍රතිකාරකය. ඍණාත්මක ප්‍රතිකාරකයට D2O දාන්න. ඉතින් MgBr ගන්නෙ මොකෙන්ද? MgBr ගන්නෙ මොකෙන්ද? MgBr ගන්න පුළුවන් ඔයාට මෙතන Br තිබ්බනම් නේ. මෙතන Br තිබ්බනම් කෙලින්ම MgBr ගන්න පුළුවන්. ඍණාත්මක හදලා මැග්නීසියම් විලීතර මාධ්‍ය දාලා ඍණාත්මක එක හදලා ඔය විදියට. දැන් එතකොට ඒ ටික හරි කොහොමද මෙන්න මේ කොටස හයි කරගන්නේ බෙන්සීන්ට? බ්‍රෝමීන් නම් හයි කරන්න ඔයා දන්නෝ. බ්‍රෝමීන් හයි කරන්න ඔයා දන්නෝ Br2FeBr3 නේද? බ්‍රෝමීන් හයි කරන්න පුළුවන් Br2FeBr3. මේ කොටසත් කෙලින්ම ඉතින් හයි කරන්න දන්නවා. අපිට ඕන එකක් දාන්න කිව්වනේ. අපිට මුකුත් සීමාවක් මායිමක් කිව්වේ නැහැ. අපිට කිව්වා කෙලින්ම ඕන එකක් දාන්න. කැමති ප්‍රභේදයක් පිටින් පාවිච්චි කරන කාබනික සංයෝග පිටස්තරෙන් ඕන කෙනෙක් භාවිතා කරන්න. එහෙම මුකුත් කියලා නැහැ. ගන්න එපා මුකුත් නැහැ. බෙන්සීන්ගෙන් ආරම්භ කරන්න කොහොම හරි වෙන ඕන එකක් දාලා මේක හදන්න. එතකොට ඔයා දන්නවා දැන් බෙන්සීන්ට කෙලින්ම CH2 කොටස හයි කරන්න විදියක් කොහොමද? බෙන්සීන්ට දැම්මොත් CH3 කිසිම අවුලක් නැහැ. එක පියවරෙන් මේක ගන්න පුළුවන්. බ්‍රෝමිනුත් බෙන්සීන්ට ගන්න ඔයා දන්නවා Br2FeBr3 නැත්නම් Br2Fe. ඉතින් ගැටලුවක් නැහනේ. මොකක්ද එහෙනම් මේ ගැටලුව? මොකක්ද එහෙනම් මෙතන තියෙන ප්‍රශ්නය? ප්‍රශ්නේ තමයි දැන් බෙන්සීන්ට ඔයා කෙලින්ම බ්‍රෝමින් ගත්තා කියමුකෝ Br2FeBr3. හැබැයි මේ හැඩතලය මොකද්ද? මේ හැඩතලය මොකද්ද? මේ හැමතැනම මේ හැඩතලේ මෙටා එක මුල්ලක් අර එක මුල්ලක් කියන්නේ මෙටා. ඔන්න ඔය හැඩතලයට විශේෂ අවධානයක් දෙන්න ඕන බෙන්සීන් පරිවර්තනයක කොටස් දෙකක් බැඳිලා නම්. තනි කොටස නම් අවුලක් නැහනේ. බෙන්සීන් කොටස් දෙකක් බැඳිලා නම් ළඟම විදිය නම් මොකද්ද? එක ළඟ කාබන් දෙකට නම් කොටස් දෙක ඕතෝ. එකක් විරුද්ධ පැත්තේ යන එක නම් පැරා. හැබැයි ඉතින් ඔය ඕතෝ පැරා එකටනේ යන්නේ. මොකද ඕතෝ පැරා යොමුකාරක කියලා එක එකට ඕතෝ හරි පැරා හරි යොමුකාරක. එක මුල්ලක් කර අනිත් මුල්ල නම් මොකද්ද? මෙටානේ. මෙටා යොමුකාරක සිද්ධිය. දැන් මෙතනදී ඔයා පළවෙනි පියවරේදී Br2FeBr3 දාගන්න එක ඇඟට ගුණයිද? නෑනේ ඇයි? පළවෙනි පියවරේදී ඔයා Br2FeBr3 දැම්මා කියන්නේ වැඩේ සෑහෙන්න අවුල්. ඇයි? බ්‍රෝමීන් කියලා කියන්නේ අපිට පුළුවන් බ්‍රෝමීන් එක හයි කරගන්න. බ්‍රෝමීන් කියන්නේ ඊළඟ කෙනාට මෙටා ස්ථානයට අඬ ගහන කෙනෙක්ද? ඊගාව කාණ්ඩේ මෙටා ස්ථානයක් කරා යොමු කරන කෙනෙක්ද? මෙටා යොමුකාරකයක්ද? නෑනේ. අපේ සිලබස් එක ඇතුලේ මෙටා යොමුකාරක කියලා අපි පාඩම් කරේ 3 දෙනා. කවුද 3 දෙනා? NO2. දැන් තව මෙටා යොමුකාරක තියෙන්න පුළුවන්. නමුත් අපේ සීමාව ඇතුලේ අපි පාඩම් කරලා දැනගන්න ඕනේ 3 දෙනායි මෙටා යොමුකාරක. කොහොමද ලේසිය මතක තියාගන්නේ? NO2 මෙටා යොමුකාරකයක්. COOH බෙන්සොයික් අම්ල කාණ්ඩේ COOH මෙටා යොමුකාරකයක්. ඊට අමතරව C ද්විත්ව බන්ධනයේ O වෙනත් කිව්වහම ඉතින් COCH3 වෙන්න පුළුවන්, COCH2CH3 වෙන්න පුළුවන්, COH වෙන්න පුළුවන්. ඒ වගේ කට්ටිය මෙටා. ඔය වර්ග තුනනේ මෙටා යොමුකාරක තියෙන්නේ. NO2 COOH CO වෙනත්.
ඒතර ඔය කට්ටිය ඇර අනිත් බහුතරයක් මම කියන්නේ අනිත් හැමෝම කියලා. තව මෙටායම් කාරක දෙකක් තියෙන්න පුළුවන්. මම කියන්නේ අපේ සීමාව ඇතුලේ පේපර් එකේ ප්‍රශ්න අහන සීමාව ඇතුලේ අපි දැනගන්න ඕන මෙටායම් කාරක තුන තමයි NO2 COOH CO වෙනත්. ඒ හැර අනිත් හැමෝම නෙවෙයි බහුතරය. ඒ හැර අනිත් බහුතරය ඕතපරායම කාරක. එහෙනම් අර වෙන අනිත් බහුතරයටනේ වැටෙන්නේ බ්‍රෝමීන් CH3 වගේ හයිඩ්‍රෝකාබන කාණ්ඩ. ඒවා ඇත්තටම ඕතපරායම කාරක. එහෙනම් NO2 COOH COCH3 වගේ ද්විත්ව බන්ධනීය කාබන්ගේ තවත් කාණ්ඩ ඒව හැර අනිකුත් ඒවා කියන්නේ හැලජන මෙතිල් කාණ්ඩ වගේ CH3 වගේ හයිඩ්‍රෝකාබන කාණ්ඩ මේ හැමදේම ඕතෝපැරායමු කාරක. එහෙනම් මෙතන මෙන්න මේ හැලජන් එක මුලින්ම ගත්තොත් මේ හැඩතලය අපිට ගන්න බෑ. මොකද බ්‍රෝමින් කියන්නේ ඊළඟ කෙනාට ආරාධනා කරන්නේ ඕතෝ හරි පැරා හරි තැනකට එන්න කියලා. මෙටාතැන්ට එන්න කියලා ආරාධනා කරන්නේ නැහැ. එහෙනම් අපි මෙන්න මේ කොටස මුලින්ම දාගමු. ඒකත් හරියන්නේ නැහැ. මොකද CH3 CH2 CH2 කියන්නේත් මෙටායම් කාරක කාණ්ඩයක් නෙමෙයිනේ. CH3 CH2 CH2 කියන්නේත් ඕතපරායම් කාරකයන්නේ. මෙටායම් කාරක තුනයිනේ මං කිව්වේ NO2 COOH කියන්නේ C ද්විත්ව බන්ධනීය කාබන් තිබ්බොත් බෙන්සීන්ට COOH COH COCH3 ඒවා මෙටා. ඉතින් එතකොට මේ වගේ කාණ්ඩ මෙටා නෙමෙයි. එහෙනම් මේක දාගෙන හරියන්නේත් නැහැ. එහෙනම් මොකද්ද ප්ලෑන් එක? මෙටා යොමුකාරක සිද්ධියක් මෙතන කොහේ හරි තියෙන්න ඕනේ. ඉතින් හැලජන් මුලින්ම දාගන්න එපා. හැලජන් කියන්නේ බ්‍රෝමින් කියන්නේ මෙටායම් කාරකයක් නෙමෙයිනේ. මේ වගේ අපි කියන මේවට ඇල්කීල් කාණ්ඩ කියලා මේ වගේ හයිඩ්‍රෝකාබන් කාණ්ඩ මේවත් මෙටායම් කාරක නෙමෙයි. එහෙනම් මෙතන ඔයා හිතුවට බොහොම සරලව මතු පිටින් බලද්දි බොහොම සරලව පේනවා. දැන් මේ ටික හරිනේ හැමෝටම D ගන්න කලින් රිනාට්ට D2O රිනාට් හදන්න හැලජන්. ඒ ටික හරිනේ. එහෙනම් මෙතන ගැටලුව තියෙන්නේ බ්‍රෝමින්ද මුලින් දාන්නේ නැත්තම් මේ CH3 CH2 CH2 කොටස මුලින්ම හයි කරගන්නවද? එතනනේ ගැටලුව තියෙන්නේ. මේ පියවර මාරු වුණත් හරියද නැත්තම් දෙකම හරියද කොහොමද කියන එකනේ ගැටලුව තියෙන්නේ. එතනදී ඔයා දැනගන්න ඕනේ එහෙම මාරු වෙන්න බෑ. නිශ්චිත ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ එක මුල්ලක් කර එක මුල්ලක් නම් කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ එක මුල්ලක් කර එක මුල්ලක් නම් මෙහෙම කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙන්නේ. එතන තියෙන්නේ මෙටායමුකාරක කතාවක්. එහෙනම් එතනදී දෙවනි කාණ්ඩේ සම්බන්ධ කරන්න කලින් පළවෙනි කාණ්ඩේ සම්බන්ධ කරනකොට ඒ සම්බන්ධ කරන්න ඕන පළවෙනි කාණ්ඩේ තමයි කවුද? මෙටායමුකාරකයක්. පැහැදිලිද? එහෙනම් මෙටායමුකාරක අපි වර්ග 3යි ඉගෙන ගත්තේ. NO2 නයිට්‍රෝ කාණ්ඩේ. මේක බැලුවාම තේරෙනවනේ මේකේ NO2 කාණ්ඩයක් ගැලපෙන්නේ නැහැ කියන එක. නේද? NO2 කියන කාණ්ඩයක් මෙතන ගැලපෙන්නේ නැහැ. NO2 N ගෑවිලවත් නැහැ මේ පරිවර්තනයේ. එතකොට එහෙනම් ඊළඟට කවුද? COOH. COOH උත් හරියන්නේ නැහැ. ඇයි? COOH හරියන්නේ නැත්තේ මෙතන තනි කාබන් කෙනෙන්නේ. COOH කො මෙතන කාබන් 3ක් තියෙනවනේ. එහෙනම් කාබන් 3කුත් එක මෙටා කෙනෙක් කොහොමද ගන්නෙ? ඉතින් හරියනේ මං කිව්වේ C ද්විත්ව බන්ධනයේ O වෙනත් කියලා කිව්වේ මෙටායම් කාරකනේ. එතකොට COOH විතරක් නෙමෙයි C ද්විත්ව බන්ධනයේ O එක වෙන ඕන කෙනෙක් හිටියොත් මෙටා. COCH3 COH. අපි ගමු C ද්විත්ව බන්ධනයේ O CH2 CH3 කාබන් 3 කුට්ටියක් ගමු. එහෙනම් අන්න මුල් පියවර. පැහැදිලිද? එතකොට අපිට කාබන් 3 කොටසකුත් අවශ්‍යයි. මෙටායමුකාරකයක් වෙන්නත් ඕන. එතකොට මෙටායමුකාරක සිද්ධිය කල්පනා කරාට පස්සේ මෙටායමුකාරක අපි ඉගෙන ගත්ත වර්ග තුනෙන් නයිට්‍රෝ මෙතනට ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ COOH බෙන්සොයික් අම්ලෙත් ගැලපෙන්නේ නැහැ. මොකද? ඒතර බෙන්සොයික් අම්ලේ ගන්න ගියොත් එහෙම බෙන්සොයික් අම්ලේ තනි කාබන් කෙනෙක්නේ තියෙන්නේ. බෙන්සොයික් අම්ලේ තනි කාබන් කෙනෙක් තමයි තියෙන්නේ. ඊට පස්සේ කාබන් ද්විත්ව බන්ධනයේ O එක තව කාබන් දෙකක් තිබොත් කාබන් 3 හරිනේ. කාබන් 3ක් මෙතන තියෙනවත් නේ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? මුලින්ම අපි දාගන්න මෙටායමුකාරකයන් මෙතනට ගැලපෙන විදිය කවුද? C ද්විත්ව බන්ධනයේ O කාබන්ට හැලජන් එක්ක ඔය විදියට කාබන් ඔක්කොම 3ක් එන්න ඔය විදියට. පස්සේ පුළුවන් ඔක්සිජන් අයින් කරගන්න. පැහැදිලිද? දැන් ඔයාලට තේරෙනවද ඇයි අපි මෙතනට කෙලින්ම CH3 CH2 CH2Cl දාන්නේ නැත්තේ ඇයි? මේ කෑල්ල කෙලින්ම අපිට හයි කරගන්න තිබුණානේ. ඇයි අපි එහෙම කරන්නේ නැත්තේ? එයා මෙටායමුකාරකයන් නෙමෙයි නිසා. මොකද මේ වගේ මේ එක මුල්ලක් කර එක මුල්ලක් කියලා කියන්නේ මෙටා හැඩතලයේ මේ තියෙන්නේ. ඒතකොට මෙටා මොඩල් එකට කාණ්ඩ සම්බන්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙටායමුකාරකයක් මුලින් බඳාගෙන ඉන්න ඕනේ. සම්බන්ධ කරන් ඉන්න ඕනේ. ඔයා මුලින්ම මෙතන මෙටායමුකාරකයක් සම්බන්ධ කරගෙන ඊගාව ගෙනාව හොයන්නේ. දැන් මුලින්ම බ්‍රෝමීන් එක දැම්මනම් කොහොමවත් වැරදි. බ්‍රෝමීන් කියන්නේ ඕතපරායමුකාරකයක් නේ. අර අපිට පාඩම් කරගන්න අත්‍යවශ්‍ය කරුණු ඒවා ලියලා තියාගන්න මොනවද? මෙටායමුකාරක තුන අපි සිලබස් එකේ සීමාව නිතරම අවශ්‍ය වෙන NO2 කාණ්ඩයේ මෙටායමුකාරකයක්. ඒ කියන්නේ NO2 නම් මුලින්ම සම්බන්ධ උනේ. එයා ඊළඟ කෙනාට අඬගහන්නේ මෙටා ස්ථානට එන්න කියලා. COOH කාණ්ඩේ මෙටා. එහෙනම් මුලින්ම සම්බන්ධ වෙලා ඉන්නේ COOH කාණ්ඩය නම් එයා ඊගාව කෙනාට අඬගහන්නේ
ඒත් මෙටා ස්ථානට එන්න කියලා. සී ද්විත්ව බන්ධනයේ ඕ වෙනත් කාණ්ඩයක් තිබ්බත් ඒකත් මෙටා යමුකාරක. එයා ඊළඟ කෙනාට අඬ ගහනවා මෙටා ස්ථානට එන්න කියලා. ඔන්න ඔය වර්ග තුන ඇරෙන්න අනිත් බහුතරයක් හැලජන අර වගේ CH3 වගේ හයිඩ්‍රෝකාබන් ඇල්කීල් කාණ්ඩ ඒවා ඕතෝ පැරා යමුකාරක තමයි අනිත් බහුතරය. එහෙනම් මෙතන ඒකයි අපි මුලින්ම බ්‍රෝමින් දාගත්තත් හරි ගියේ නෑ. යා ඕතෝ පැරා යමුකාරකයක්. මුලින්ම මෙන්න මේ කොටස දාගත්තත් හරියන්නේ නෑ. ඒකත් ඕතෝ පැරා යමුකාරකයක්. එහෙනම් අපි කල්පනා කරා කාබන් තුනකුත් එක්ක මෙටා යමුකාරකයක් කොහොමද? මෙතන ද්විත්ව බන්ධනයේ ඕ තිබ්බනම් මෙටානේ. එහෙනම් අන්න ද්විත්ව බන්ධනයේ ඕ එක කාබන් තුනේ කෙනා. හැබැයි නිර්ජල AlCl3 උත්පෙරගේ එක තමයි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මේ ක්ලෝරින් එක ගැලවිලා ගිහිල්ලා ක්ලෝරින් ගැලවිලා ගිහිල්ලා බෙන්සීන් කාබන්ගේ H එකක් ගැලවිලා ගිහිල්ලා අර ද්විත්ව බන්ධනයේ ඕ කාබන් බෙන්සීන්ට යා වෙනවා. පැහැදිලිද? දැන් අන්න හරි. ඔක්සිජන් එක ගලව ගන්න පුළුවන් පස්සේ. දැන් අන්න හරි. දැන් මෙයා මෙටායමු කාරකයක්. මේ ඔක්සිජන් එක දැන් ගලවන්න යන්න එපා. මොකද දන්නවද අපිට මේ මෙටායමු කාරකේ ගත්තේ මොකටද අපි? ඊගාව කෙනා මෙටා හැඩයට බඳවා ගන්න. ඒක කරගෙන ඉන්න. හරිද? ඒ වැඩේ අවශ්‍ය කටයුත්ත කරගෙන ඉන්න. මොකද මේ හැඩතලේ අරන් ඉන්න. ඔක්සිජන් ගලවන්න පුළුවන් පස්සේ නේද? පැහැදිලිද මේ කියන එක? එතකොට දැන් මෙතෙන්දී ආයේ ඔක්සිජන් ගලවන්න යන්න එපා. මොකද එතකොට මේ ඕ ගැලෙවුවොත් එහෙම ආයේ CH2 ඒක ඕතපරායම් කාරකයක් වෙනවනේ. පැහැදිලිද කියන එක? මෙතනදී ආයෙ සැරයක් ඔයා ඔක්සිජන් ගලවන්න එපා. එතකොට CH2 වුණොත් ඒක ආයෙ පාරක් ඕතපරායම් කාරකයක්. මෙටා කෙනෙක් නෙමෙයිනේ. දැන් අපි මෙටායම් කාරකයක් බඳවගෙන තිනු. දැන් එන්නේ අන්න ඊළඟට අවශ්‍ය කෙනා බ්‍රෝමීන්නේ. අන්න බ්‍රෝමීන් එක දැන් දාගන්න. අන්න බ්‍රෝමීන් එතකොට එයාට ඕන තැනකට යන්න බෑ. මෙටා තැනට යන්න වෙනවා. මොකද මෙයා ආරාධනා කරනවා, මෙයා යොමු කරනවා ඊගාව කෙනාව මෙටා ස්ථානයට. මෙන්න මේ මුල්ල අතහැරලා මෙතන මෙටා නේද? මෙන්න මේ කාබන් අතහැරලා මේ කාබන් ගත්තොත් මෙටා ස්ථාන. එහෙනම් අන්න දැන් මේ බ්‍රෝමීන් එක සම්බන්ධ වෙනවා මෙටා ස්ථානයට. දැන් මෙයා යොමු කරනවා ඊගාව කෙනාව කොතනටද එන්න කියලා මෙටා ස්ථාන එක්ක මෙන්න මෙතන අතහැරලා මෙතන මෙටා නැත්නම් මෙන්න මේ මුල්ල අතහැරලා මෙතන මෙටා. දැන් හැඩතලේ හරි දැක්කද? ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕ අයින් කරන්න කොහොමද? ඇල්ඩිහයිඩ් කීටෝන වලින් ඕ අයින් කරන්නේ කොහොමද? NaBH4 හරියන්නේ නැහැ. ඒ මොකද්ද? NaBH4 දැම්මොත් එහෙම වෙන්නේ OH වෙන එක. NaBH4 දැම්මොත් වෙන්නේ නැත්නම් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දැම්මොත් වෙන්නේ මේක OH වෙන එක. ඇල්කොහොලයක් වෙන එක. සම්පූර්ණයෙන්ම ඕ ගලවලා දාලා H දෙකක් දාන්නේ කොහොමද? ක්ලෙමෙන්සන් ඔක්සිහාරකේ නේ. ක්ලෙමෙන්සන් ඔක්සිහාරකේ මතකද? සින්ක් HG සාන්ඩ්‍රෙච්චිල් ඇල්ඩිහයිඩ් කීටෝන වලින් ඇල්ඩිහයිඩ් කීටෝන වලින් සම්පූර්ණයෙන්ම ඕ ගලවලා H දෙකක් සම්බන්ධ කරා ඔක්සිහරණ ක්‍රමය ක්ලෙමෙන්සන් ඔක්සිහරණය සින්ක් HG සාන්ඩ්‍රෙච්චිල්. මෙතන NaBH4 හරි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් හරි දැම්මා නම් මොකද වෙන්නේ? එහෙනම් වෙන්නේ මෙතන OH වෙනවා. තව H එකක් එක්ක ද්විතීයික ඇල්කොහොලයක් ලැබෙයි. අපිට එහෙම ගිහිල්ලත් මෙතනට යන්න පුළුවන් කොහොමද? එහෙම ගියොත් මේ ඇල්කොහොල් එක විචලනය කරලා ඊට පස්සේ H2 නිකල් දාන්න වෙයි. ඒත් හරියද ඉන්නේ. තව පියවරක් වැඩි. එතකොට මේකට NaBH4 හරි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය හරි දැම්මම මේක OH වුණා. තව H එකක් දැම්මා ද්විතීයික ඇල්කොහොලයක්. ඊට පස්සේ ආ විචලනය කරලා ද්විත්ව බන්ධනය ගත්තා. ද්විත්ව බන්ධනයේට H2 නිකල් දැම්මා. මෙන්න මේක ගන්න පුළුවන්. ඒත් හරියද? දිග වැඩි ඊට මේක ලේසි. එතකොට කෙලින්ම ඔයාට කල්පනා කරලා බලන්න පුළුවන් මේ ඔය බෙන්සීන්ට කාණ්ඩ දෙකක් තියෙන වෙලාවට කරුණු කාරණා කීපයක් ඔලුවට එන්න ඕනේ. විශේෂයෙන්ම මේ මෙටාද ඕතද පැරාද කියන එක. ඊට පස්සේ මේ බැඳුණු කාණ්ඩ මොනවද? ඒවා කොහොමද සම්බන්ධුනේ කියන එක. ඒතර ඔය දෙකම ඔළුවේ තියාගෙනයි බෙන්සින් පරිවර්තනයක් කරන්න ඕනේ. නැත්නම් කාට වුණත් පුළුවන් නිකම්ම මේ කාණ්ඩ මේ අවශ්‍ය ඒවා බ්‍රෝමීන්ද මේ මොකෙනේද කියලා දාන්න නේද? අර ඒකේ හැඩතලය අනුව තමයි තීරණය කරන්නේ. මුලින් සම්බන්ධ කරන්නේ ඕතද පැරායුම්කාරකයක්ද මෙටායුම්කාරකයක්ද කොහොමද කියන එක. තවත් මේ වගේ පරිවර්තන වලදී කට්ටිය කරන වැරද්දක් තියෙනවා. මෙන්න මෙතනදී රිනාඩ් එක හදලා පස්සේ ඕක ගලවන්න පුළුවන්ද? මෙන්න මෙතනදී රිනාඩ් එක හදුවනම් හරිද? මෙතන MGBR කරලා මේ ඕ තියාගෙනම. බෑ මතකද කිව්වා? රිනාඩ් හදද්දි පහුගිය වැඩසටහනේ කිව්වා මතකද? ද්විත්ව බන්ධනයේ ඕ කාණ්ඩ සංයෝගය ඇතුලේ තියාගෙන ඇල්ඩිහයිඩ් කීටෝන් එස්ටර් වගේ ඒවා රිනාඩ් හදන්න බෑ. එහෙනම් එහෙම කරා නම් ඔයාට ලකුණු හම්බ වෙන්නෙම නෑ මෙතනින් එහාට. ඒ කියන්නේ මෙතනදී රිනාඩ් හදන්න බෑ. හරිද? ඒ කියන්නේ කෙනෙක් අහන්න පුළුවන් මගෙන් මෙතනදී අපි රිනාඩ් හදලා ඊට පස්සේ D එක හයි කරන් අන්තිමට සින්ක් HG සාන්ඩ්විච් කියලා අන්තිමට දාමුද කියලා. වැරදියයි. රිනාඩ් දැනුම. රිනාඩ් ප්‍රතිකාරකය හදද්දි හැලජන් තියෙන හැමෝගෙම හදන්න බෑනේ. මෙයාගෙන් රිනාඩ් ප්‍රතිකාරකයක් හදන්න බෑ වැරදි. මොකද මෙයාගේ ද්විත්ව බන්ධනයේ ඕ තියෙනවා. ද්විත්ව බන්ධනයේ ඕ තියාගෙන රිනාඩ් හදන්න බෑ. ඒකින්ද මෙතන MGBR කරන්න බෑ මේ ද්විත්ව බන්ධනයේ ඕක තියාගෙන. ඒකින්ද අනිවාර්යෙන් මේ ඔක්සිජන් අයින් කරලා ක්ලෙමෙන්සන් ඔක්සිහරණය කරලා මේ ඔක්සිජන් අයින් කරලා මේක ඕ මකල H දෙකක් දාගෙන ඊට පස්සේ තමයි රිනාඩ් එක හදන්න යන්න ඕන. ඒතර මම ওই පරිවර්තනෙන් කියලා දුන්නේ බෙන්සීන්ට කාණ්ඩ දෙකක් එනකොට අපි නිතරම අවධානය යොමු කරන්න ඕනේ අන්තිම උත්තරේ කාණ්ඩ දෙක බැඳිලා තියෙන හැඩතලය මේ අන්තිම උත්තරේ කාණ්ඩ මේ බැඳිච්ච හැඩතලය ගත්තොත් එක ළඟම නම් ඕතෝ එකකට විරුද්ධ පැත්තේ අනිත් එක නම් පැරා ඕතෝ පැරා කියන්නේ තනි වෙනම කණ්ඩායමක් එකක් අර එකක් නම් මෙටායම් කාර්කනේ මෙටායම් කාර්ක තවත් කණ්ඩායමක් කවුද මෙටායම් කාර්ක ටික
NO2 COOH CO වෙනත් කියන කාණ්ඩ. එතකොට අන්නේ කාණ්ඩ ඉන්නකොට ඊගාව කෙනාව සම්බන්ධ කරගන්නේ මෙටා ස්ථානයට එයාගේ. අනිකුත් කාණ්ඩ NO2 COOH CO වෙනත් ඒ කට්ටිය අර අනිකුත් කාණ්ඩ ගත්තොත් බහුතරය විශේෂයෙන්ම හැලජන් හයිඩ්‍රෝකාබන් කාණ්ඩ ඒ වගේ ඒවා බහුතරය ඒගොල්ලෝ මොනවද? ඕතෝ පැරායුම් කාරකය කියන්නේ ඒ කට්ටිය මුලින්ම සම්බන්ධ වුණාම ඊළඟ කෙනාට ආරාධනා කරන්නේ ඕතෝ හරි පැරා හරි ස්ථානයකට.